කතා කරන්න තියෙන උදෑසනක්. ඒ වගේම මේක නිරෝගිමත් උදෑසනක් හැමදාම පැතුම. ඒ පැතුම ජවයෙන් ශක්තියෙන් අපි හැමදාම පෙරට අරගෙන යමු. 100%ක් සෞඛ්‍ය ආරක්ෂිත වෙමු. අපිට කතා කරන්න අද ගොඩක් දේවල් තියෙනවා. එක පැත්තකින් බුරවි ඇවිත් යන්න ගියා. කරදර කරන්න ඒ තරම් ආවේ නේ. ඒ වගේම මාර ගැටුම අනිත් පැත්තෙන් කොරෝනා ඒ අතරේ තවත් කාරණා. ආරම්භ කරමු මේ ස්වර්ණවාහිනී පත්තරේ. මා මතක් කරපු කාරණා සියල්ලම තියලා අද මව්බිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය ගත්තා ළඟට. අද අපි එතනින් ආරම්භය ගමු. අග්‍රදු ගුරුන් වහන්සේ කරපු ප්‍රකාශයක් ඊ අවධානයට ලක් වුණා. ඒ සවිස්තර වාර්තා අද පුවත්පත් වාර්තා කරනවා. ඒක මව්බිම අද ප්‍රධාන ශීර්ෂ පාඨයට අරන් ඇවිල්ලා තියෙනවා. ශරියා රටේම නීතිය නෙවෙයි. නිර්මාණි ගුණරත්නයි වාර්තාවගේ. ශරියා සරසවිය පාස්කු ප්‍රහාරයේ කොටසක්. ජනපතිගේ ස්ථිර ප්‍රකාශය ගැන අපි බලාපොරොත්තු තබනවා. පාස්කු විමර්ශන නොසලකාරින්නේ නම් වෙනතක් බලන්න වේවි. ශරියා නීතිය අදාළ කණ්ඩායම් වලට වැදගත් විය හැකි වුවත් රටේ නීතිය ලෙස ශරියා නීතිය ඉදිරිපත් කර රටේ අනිකුත් කොටස් වලට බලපෑම් කිරීම සම්පූර්ණයෙන්ම වැරදි බවත් පාස්කු ප්‍රහාර විමර්ශනයේදී එක් කොටසක් ලෙස ශරියා විශ්වවිද්‍යාලය හැඳින්විය හැකි බවත් කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් තිම්පානෝ ඊයේ කියනවා. පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුත්තක් ලෙස සලකා එය නොකරන්නේ නම් අපට ඒ පිළිබඳ වෙනත් ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුවන බවද අගරදුගුරු හිම්පානෝ අගරදුගුරු මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරනවා. රට තුළ පවතින අනෙකුත් හේතුන් නිසා පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ සිදු කරනු ලබන විමර්ශන කටයුතු පසෙකට නොදමන ලෙස අගරදුගුරු හිමියෝ ඉල්ලා සිටිනවා. පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු වල සත්‍යභාවය ප්‍රකාශ කරන තෙක් කතෝලික ජනතාව අවධානයෙන් සිටින බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරනවා. මේ රටේ අන්තවාදී ආකල්ප වපුරවමින් මෙවැනි ප්‍රහාර එල්ල කර රටේ සාමය බිඳවට්ටන්න උත්සාහ දරන බලවේගවලට මෙවැනි ක්‍රියා සිදු කිරීමට රජය ඉඩ ලබා නොදිය යුතුයි. රටේ ආරක්ෂක අංශ මේ කරුණු සැලකිලිටගෙන කටයුතු කළ යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ සියලු කරුණු සොයා බලා මේ ප්‍රහාරය පිටුපස් තිබෙන බලවේග මොනවාදයි විමසා බලා ධෛර්යවන්තව විමර්ශන සිදු කරයි කියලා. දේශපාලන වාසි ලබා ගැනීමට හෝ ඩීල් සංස්කෘතියට අනුව හෝ විමර්ශන පසක දැමීම නොකළ යුතුයි කියලත් මේකේ ලියලා තියෙනවා. ඒ අද මව්බිම ප්‍රධාන ශීර්ෂ පාඨය වාර්තා කරන ආකාරය. මෙන්න දිවයින පත්තරයේ කතාව ප්‍රධාන පිටුවේ ශීර්ෂ පාඨයක් කරන හැටි. පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් නොදුන්නොත් විකල්ප වලට යනවා. කාදිනල්තුමා කියන්නේ සුජීව තත්සරයිලියන්. පාස්කු ප්‍රහාරයේ සත්‍ය සොයා ඒ පිටුපස් සිටින බලවේගවලට නිසි දඬුවම් ලබා නොදුනහොත් ඒ සඳහා වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයන්ට යොමු වන්නට සිදුවන බව කොළඹ අගරදුගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සඳහන් කරනවා. මේ ආද පත්තර ඒ පිළිබඳව තවන සටහන් අතරින් ප්‍රධාන පිටුවල ප්‍රධාන ශීර්ෂ පාඨත් එක්ක වාර්තා කරපු කාරණා දෙකක්. හොඳයි උන්වහන්සේගේ ප්‍රකාශයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ තිබුණු ආකාරය දැන් බලමු. රජයේ නිග්‍රහය දෙන්නේ මේ ඉන්වෙස්ටිගේෂන් එක ඉස්සර تعلق කරලා දාන්න එපා. ඉනදා එන ප්‍රශ්න නිසා මේකෙන් මේ රටේ ඉදිරියට අන්තවාදී ආකල්ප තුලින් තව තවත් අන්තවාදීන් බිහි වෙලා ප්‍රහාර එල්ල කරලා මේ රටේ සාම්‍ය දිනින්න යම් බලවේග වලට දැන් නොවන විදිහට කටයුතු කිරීම තමයි රජයේ වගකීම තියෙන්නේ. ඒ නිසා ආරක්ෂකයන්ස් ඉඩා ගන්න හොඳ නැහැ මේ කරුණ සම්බන්ධ මේ සිදුවෙච්ච සිදුවීම සම්බන්ධ. මේ දේශපාලන වාසි ලබා ගන්න එහෙම නැත්නම් ඩීල් සංස්කෘතියක් ඇති කරන්න ඒ වලට යටත් වෙලා මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම අර වෙනදා සිදු වුණා වගේ කාපට් එක යට හංගන්න කිසිම උත්සාහයක් දැරිය යුතු වන්නේ නැහැ. ඒවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. වගකීම් යුතු රජෙක්. නිසා මේ රජය අපිට තීර පොරොන්දුවක් දුන්නා ජනාධිපතිතුමා. රජය මේ පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් කරලා අදාළ මේ කොමිෂන් සභාව විතරක් නෙවෙයි රජයේ ආයතන වලින් පවත්වාගෙන යන කරුණු සොයන්නේ. මේක කරාවි කියන බලාපොරොත්තු වෙනවා. ඒක කෙරෙන්නේ නැත්නම් එහෙනම් අපිට වෙන විකල්ප හොයන්න වෙනවා. වෙන කණ්ඩායම් වලට මේ වගකීම පවරන්න සිද්ධ වෙනවා. මේ රජයේ කෙරෙහි අපේ විශ්වාසය නිදෙනවා. එහෙම දෙයක් නෝ. ඒ උන්වහන්සේ කරපු ප්‍රකාශය. හොඳයි බොහෝ දෙනා අවධානයෙන් කවුද වක්කියුතු පාර්ශ්වයන් කියලා දැන කියා ගන්න. ගිය අවුරුද්දේ අප්‍රේල් 21 වෙනිදාවක ඒ අඳුරු දිනය කිසිදා අමතක වන්නේ නැහැ. ඊටාම අනාරක්ෂිත තත්වයක
රට පැවතුණු ආකාරය බුද්ධ තොරතුරු වාර්තා කර තිබේදී ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග නොගැනීම කවුද වක්කියන්ට ඕනි කවුද වක්කිය යුතු පාර්ශව මේවා නීති අභිමු අනාවරණය වනතුරු ජනතාව අවධානයෙන් සිටිනවා. ඊ උන්වහන්සේ අවධාරණය කළෙත් ඒ කතාවයි. හරි ඊට පස්සේ අද දිවයින ප්‍රධාන ශිෂ්පාටයට යනවා. මාතලේ නගරාධිපති ධුරයේ හුටප්පරයක් ආ වඩේද. මාතලේ නගරාධිපති ධුරයෙන් ඩල්ජිත් නෙරපයි ආණ්ඩුකාරවරයාගෙන් අතිවිශේෂ ගැසට්ටුවක් සිරිල් විමල සුරේන්ද්‍ර සමගින් සමන්ති වීරසේකර ලියයි. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ විසින් වැඩතානමට ලක්ව සිටි මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා. ඩල්ජිත් අලුවිහාරේ නගරාධිපති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය පළාත් ආණ්ඩුකාරවරයා විසින් පෙරේදා නිකුත් කරලා තියෙනවා. නගරාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි හා චෝදනා රැසක් සැලකිල්ලට ගනිමින් සංශෝධිත මහනගර සභා ආඥා පනත යටතේ ඔහු වැරදි සිදු කර ඇද්යන්න පිළිබඳ මාස 3ක කාල සීමාවක් තුළ පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොමිසම් සභාවක් පත් කිරීමට ආණ්ඩුකාරවරයා විසින් පියවරගෙන තිබුණා. ඒ සම්බන්ධ විමර්ශනයක් සිදු කිරීම සඳහා විශ්‍රාමලත් විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන පත් කරනු අතර එම විමර්ශන වාර්තාව පසුගිය 24 වෙනිදා ඇය විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ වෙත බාර දී තිබෙනවා. හරි දැන් එතකොට ඒ හිටපු නගරාධිපති ඩල්ජිත් මොනවා කරයිද? පහුගිය වකවාණු වල අර UNP කතාවත් එක්ක ඩල්ජිත් ගැන ගොඩක් කතා බහට ලක් වුණා. මේ වෙන කතාව. දැන් මේක් තීන්දුවත් එක්ක ඩල්ජිත් මොනවා කරයිද? අද අපි අද පත්තරේ මේ ගැන බලමු. මුලින්ම සිද්ධිය දාලා ඊළඟට ඩල්ජිත්ගේ කතාව දාලා තියෙනවා. ඩල්ජිත් අලුවිහාරේ මාතලේ නගරාධිපති ධුරයෙන් ඉවතට හිටපු නගරාධිපති අධිකරණයේ පිහිටපතන බව කියයි. මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ එම ධුරයෙන් ඉවත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ විසින් පියවර අරගෙන තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනයේ පළාත් ආණ්ඩුකාරවරයා විසින් පෙරේදා නිකුත් කර තිබෙනවා. ඒ අතරේ ඔහු සඳහන් කරන්නේ ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට එහෙමත් නැත්නම් නීතිය පිට පතන බවක්. මාතලේ නගරාධිපති ඩල්ජිත් සම්බන්ධයෙන් දැන් හිටපු නගරාධිපති කියලා කියන්නේ වෙන්නේ එහෙම කතාවක් ආවා. හොඳයි දැන් ඊළඟට අපි යන්න සූදානම් වෙන්නේ ආර්යගේ පැත්තට. සමහර වෙලාවට කියනවා මුරණ බල්ලෝ හපා කන්නේ නැහැ කියලා. සමහර වෙලාවට සද්ද නොකර එනේවා සද්ද දාලා යනවා. සමහරලාට සද්ද දාලා එනේවා සද්ද නැතුව යනවා. බුරවි අවම හානියක් උනේ බලාපොරොත්තු වුණාට තත්ත්වයක් එක්ක ඒක තමයි වාසනාව. ඒක තමයි බලාපොරොත්තුව. බුරවි නිසා 44848 දෙනෙක් පීඩාවට ඉන්දිකේවා විතරණලියත්. නිවාස 2198කට හානි වැඩිම නිවාස හානිය යාපනයේ අයෙක් අතුරුදන් 6 දෙනෙකුට තුවාල බුරවි දිවයිනෙන් ඉවතට ගියත් අදත් දීවර හා නාවික කටයුතු නොකරන ලෙස ඉල්ලයි. බුරවි සුළුකුණාටුවේ බලපෑම නිසා දිස්ත්‍රික්ක 6ක පවුල් 13368කට අයත් පුද්ගලයන් 44848 දෙනෙක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. මෙම පිරිසෙන් පවුල් 2877කට අයත් පුද්ගලයන් 10559 දෙනෙක් ආරක්ෂිත ස්ථාන ගණනාවක රඳවා සිටින බව එම මධ්‍යස්ථානයේ ඊයේ නිකුත් කළ දෛනික වාර්තාවේ සඳහන් වෙනවා. ගණන් හිලව් සවිස්තර වාර්තාවක් එක්ක ඡායාරූපයක් දාලා අද ওই විදිහටයි අද පත්තරේ වාර්තා කරලා තියෙන්නේ. 44848ක් අපි කියමුකෝ 45000ක් කියලා පීඩාවට පත් වෙලා තියෙනවා. ඒ අපේ රටේ අපේම පුරවැසියන්. නමුත් බොහෝ දෙනා මේ පිළිබඳව දැඩිව අවධානය යොමු කරමින් හිටියා. හැබැයි ඒ හානිය අවම කරගන්නට හැකියාව ලැබීම වාසනාවක්. ඒ සඳහා පෙර සූදානම තබාගත් පාර්ශවයන්ට ගෞරවයක් පිරිනමන්නට ඕනි. ඒ අතරේ බුරවි ඇවිත් ගිය හැටි ඊට පස්සේ අසරණ වුණු කණ්ඩායම් මගතොට තත්ත්වයන් ඡායාරූප කීපයක් ලංකාදීපේ වාර්තා කරනවා. බුරවි ඇවිත් ආනමඩුවේ පුංචි දරුවෝ දෙන්නෙක් උඩ ඡායාරූපයෙන් දකිනවා. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජලාශයක තත්ත්වය මුලතිව් මුල්ලි වයිකාල් සහ පුදුකුඩු ඉරිප්පු ප්‍රධාන මාර්ගයේ යාපනයේ වඩමාරච්චි ප්‍රදේශයේ නෙල්ලියඩි කොඩිකාමම් මාර්ගයේ ඒ වගේම මුල්ලිපුරම් මාර්ගයේ මේ ෆොටෝස් ඡායාරූප වලින් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විශේෂයෙන් මතක් කරන්න ඕනේ යාපනයේ පැත්තට තමයි හානි සිදු වුණේ. ත්‍රිකුණාමලයයි මුලතිව් අතරින් ඇතුල් වෙලා මෙයා යන්න ගියේ.
නමුත් යාපනයේ පැත්තට තමයි හානිය වැඩි වශයෙන් වාර්තා වෙන්න ගන්න. ඒතොර කාලගුණයේ කියපු කතාවක් මම දැන් උපුටා ගන්න හදන්නේ අද දිවයින පත්තරෙන් සටහන ඔහොම බල. මේවයි කාලගුණය කියන්නේ වේගය අඩුවේ විශාල හානියක් නොවේ බුරවි රටින් පිට වුණා. කාලගුණයේ සඳහන් කරන කාරණාව සිරිමන්ත රත්නසේකරයි වාර්තා කරලා තියෙන්නේ. ඒ අතරේ චමල් මැතිසභේ මේ ගැන කතා කරනවා සජිතුත් ඒකත් එක්ක කතාවට එකතු වෙනවා. ඒ කතා දෙකම එක ශීර්ෂ පාඨයක් ඇසුරෙන් අද දිනමින පත්තරේ වාර්තාව දාලා තියෙනවා. ඒ හින්දා බලන්න ඔහොම. පූර්ව සූදානම නිසා හානිය අවම වුණා. ඇමති චමල් මැතිසභේදී කියයි සජිත්ගෙනුත් පැස්සුම් ස්වර්ණා විජේකෝන් ඇතුළු පිරිසක් ලියන්නේ. බුරවි සුලිකුණ ආටු තත්ත්වය සම්බන්ධයෙන් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පෙර දැනුම් දීම හා ආපදා තත්ත්වයට අදාළ සියලු ආයතන සහ සියලු නිලධාරීන්ගේ පූර්ව සූදානම හේතුවෙන් හානිය අවම කර ගැනීමට හැකි වූ බව වාරිමාර්ග හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒ අතර තමයි සජිත් අදහස් පළ කරා කියලාත් මේකේ දාන්නේ. සජිත්ගෙනුත් පැස්සුම් කියලා මේ කතාවේ දාලා තියෙනවා. ඒ වගේම සජිත් පීඩාවට පත්වුවන්ට සහන ලබා දීම පිළිබඳවත් අදහස් පළ කර සිටියා. හොඳයි බොරවි ගැන කතාව අපිට වසර 20කට පස්සේ මේ වගේ සුලිකුණාටු තත්ත්වයක් ගැන කතාව ආවේ. ඊට කලින් 78 අන්තිමට 2000 ඊට පස්සේ 2020 හරියට බැලුවම නිකන් 20ට ලං වෙලා 20න් 20 වගේ එන්න කතා තියෙන්නේ. මෙයා ඇවිල්ලා යන්නම ගියා. යන්න ගිය විදියත් එක්ක හානි අවම වීම රටේ වාසනාවක්. හොඳයි දැන් අපි යන්නේ කොතනටද? අද පත්තරවල සටහනක් දාලා තිනවා මේ ක්ලේමෝ බෝම්බයක් ගැන කතන්දරයක්. හරිද? ඒක අද දිනමින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨය කරලා තියෙනවා. එහෙනම් මම එතනින් උපුටලා ගන්නවා. බෝම්බේ ගෙන ගියේ ප්‍රහාර දෙකකට ස්විට්සර්ලන්තයේ සිට ප්‍රහාරය මෙහෙवला නුවන් හෙට්ටිආරච්චි ලියන. තම දරුවාද සමග ක්ලේමෝ බෝම්බයක් ප්‍රවාහනය කරමින් සිටියේදී බුද්ධ්‍යංශ මගින් පෙරේදා අත්අඩංගුවටගත් යුවල උතුරු නැගින්ද්‍ර ප්‍රදේශවල ප්‍රහාර දෙකක් එල්ල කිරීමට එම බෝම්බ රැගෙන ගොස් ඇතැයි අනාවරණය කරගෙන තිබෙනවා. මේ LTT සමාජිකාව හා ඇයගේ සැමියා පරන්තනයේදී බුද්ධ්‍යංශ දුන් ඔත්තුවකට අනුව පොලිස් හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් පෙරේදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනයේ සිට මහනුවර දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක ප්‍රවාහනය කරමින් සිටියේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම යුවල මේ බෝම්බය බුබුතුරුණු සහිත බෑගයක සංගවා තිබී මේ වැටලීම සිදු කර ඇතැයි තිබියදී මේ වැටලීම සිදු කර ඇතැයි පොලිස් මූලස්ථානයේ සඳහන් කරනවා. මේ කොටි ජාලයේ ස්විට්සර්ලන්තයේ සිට ක්‍රියාත්මක බව හෙළි වී ඇති බවත් සිව්වෙනි ඊළාම් යුද්ධය අවසන් වූ පසු මෙරට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට විදේශගත LTT ජාලය උත්සාහ කළ 15 වෙනි අවස්ථාව මේ බව බුද්ධ්‍යංශ සඳහන් කරන බවත් වැඩිදුරටත් සඳහන් කරන පොලිස් මූලස්ථානයේ මේ කොටි ජාලය උතුරු හා නැගින්ද්‍ර ඉලක්ක දෙකකට ක්ලේමෝ ප්‍රහාර එල්ල කිරීමට බෝම්බ රැගෙන යාමට සූදානම් කර ඇතැයි හෙළි වී ඇති බවත් සඳහන් කරලා තියෙනවා. එහෙම සිද්ධියක් මේ අද දිනමින පත්තරේ වාර්තා කරලා තියෙන. හැම කාරණාවක් පිළිබඳවම සියුම්ව අවධානය යොමු කිරීම අතිශය වටිනවා. ඒ වගේම කොහේ හරි තැනක නැවත වතාවක් බ්ලෙච්ච ත්‍රස්තවාදයේ විවිධ මූණුවරකින් හිසොස්වන්නට හදනවා නම් ලක් තැනම ලොප් කිරීමේ අවශ්‍යතාව අපි අමුතුවෙන් කියන්න අවශ්‍ය වන්නේ නැහැ. ඊළඟට අද දිනමින පත්තරේ තවත් කතාවක් දාලා තියෙනවා. මෙහෙම එක කියන්නේ හෙට්ටිපොළ දේපොළ වලට හානි කළ සැකකරුවන් නිදහස් කරන්නයි නලින් බණ්ඩාර ඉල්ලීම් කරලා ජනපති කොමිසමේදී හෙළිවේ කියලා සුභාෂිනී සේනානායක ලියනවා. 2019 මැයි 13 වෙනි දින හෙට්ටිපොළ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට අයත් දේපොළ වලට අලාභානි සිදු කිරීමේ චෝදනාව මත අත්අඩංගුවටගත් සැකකරුවන් කීප දෙනෙකු නිදහස් කරන ලෙස හිටපු නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පොලිස් නිලධාරීන් සහ තවත් පාර්ශව සමග පැවති සාකච්ඡාවකදී ඉල්ලා ඇතැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අනාවරණය වූ පුවත අද පත්තර වාර්තා කරලා තියෙන විදිහයි මේ ඔබට බලන්න පුළුවන්කම තියෙන්නේ. හොඳයි ඊළඟට අපි කතා බහට සූදානම් වන්නේ අර ජපන් ජාතික යුවතිය සහ ශ්‍රී ලාංකීය තරුණයා පිළිබඳවයි. මුළු මහත් සමාජයක් මානුෂීය ස්වභාවයෙන් යුක්තව ඒ පිළිබඳව කරුණු කාරණා කතා කරන ආකාරය දක්නට ලැබුණා. ඒ අතර තමයි අර තරුණයා අත්අඩංගුවට ගැනීම සිදු කළේ. ඒ තරුණයාට අප හිමිවීමත් එක්කම අපි බලමු ඒ යුවතියගේ මවගේ දැන් කැමැත්ත මොකක්ද කියලා. පුවත්පත් වාර්තාවක් උපුටා ගැනීමෙන් තමයි මේ කාරණාව කතා කරන්නේ. සමාජයේ බොහෝ අය සංවේදීව මේ කාරණාව දෙස බැලුවා. ඒ හින්දා අපි මේ මව්බිම් පත්තරෙන් උපුටා ගන්නවා. ජපන් තරුණියක් ලංකාවට රැගෙනේ මේ සිද්ධිය
තරුණයාට ඇප තරුණිය විවාහ කර දෙන්න මව කැමති වෙයි. කටානේ බර්ටි ඒ වගේම මේ ගමුවේ නිමන්ත ලියන්නේ මාසකට දින දෙකක් හමුවීමට අවසර කියලා මේකේ දානවා. තරුණියගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයේ වෙත බාර දීමෙන් පසුව සැකකාර පෙම්වතාට මාසයකට දින දෙකක් තරුණිය ඇය නවතා සිටින ළමා නිවාසයේදී හමුවීමට අවසර ලබා දෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළා. නීතිඥ ශාලිනී දම්බිකාද සිල්වා සහ චන්ද්‍රා ජයසේන සමග පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ වීරසූරිය මවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ පතිරණ පෙර නඩු දිනේදී අධිකරණයේ පෙනී සිටියේ ජපන් තානාපති කාර්යාලය වෙනුවෙන් බව නඩු වාර්තාවේ සඳහන් වෙනවා. පොලිසිය ජපන් තරුණියගේ ප්‍රකාශය සටහන් කර ගැනීමේදී ඇයගේ ප්‍රකාශය සිංහලට පරිවර්තනය කර ඇද්දේද මේ නීතිඥවරයයි. 52 හැවිරිදි තම මව 26 හැවිරිදි කටානේ පදිංචි ඇයගේ ශ්‍රී ලාංකික සමීප හිතවතා සමග 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවට පැමිණ අවස්ථාවේ සිදු කරදරයක් පිළිබඳ සිදු කළ හෙළිදරව් කිරීම නිවැරදිව පරිවර්තනය කර නැහැ. එම නිසා තරුණිය ප්‍රකාශ කරන එම කරුණු පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස කොච්චිකඩේ පොලිසියට නියෝග කරන ලෙස ඉල්ලා සිටිනවා. ජපන් තානාපති කාර්යාලයෙන් විමසූ විට ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට මේ නීතිඥයාට අවසරයක් ලබා දී නැති බව දැනගන්නට ලැබුණා. මේ කරුණ පිළිබඳ නීතිඥ සංගමයට පැමිණිලි කරනවා. එහෙම කියලා තියෙනවා. මෙහිදී තරුණියගේ මව වෙනුවෙන් ජනක තුම්බෝවිල සමන් සිල්වා සමග පෙනී සිටි නීතිඥ ඩී.කේ. පතිරණ තමන් ජපන් භාෂා පරිවර්තකයෙකු ලෙස ජපන් තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බවත් පොලිසියේදී තරුණියගේ ප්‍රකාශය පරිවර්තනය කිරීම සඳහා ඉදිරිපත් වූයේ ස්වේච්ඡාවෙන් බවත් ඒ සඳහා කිසියම් ගාස්තුවක් ලබා නොගත් බවත් තමන්ට එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා. ඒ අතර පත්තරේ ලියනවා තරුණිය ජපන් නීතියට අනුව විවාහ වීමේ වයස වන අවුරුදු 16 ඉක්මවා ඇති බැවින් සහ ඇය දැනට සිටින තත්ත්වයක් දියණියගේ අනාගතය ගැනත් සලකා දියණියගේ පෙම්වතාට ඇය විවාහ කර දීමට තරුණියගේ මව කැමැත්ත ප්‍රකාශ කර ඇති බවද නීතිඥ ඩී.කේ. පතිරණ අධිකරණය හමුවේ සඳහන් කරනවා. ජපාන් නීතියට අනුව ඇය විවාහ කර දෙන්නට මව තීරණය කළා කියලා නීතිඥවරයා පැවසූ පුවතක් දාලා තියෙන්නේ. දැන් ඒ කාරණාවත් එක්ක මා නීතිය පිළිබඳව කතා කරන්න සූදානම් වෙන්නේ නැහැ. හැබැයි මෙහි තියෙන මානුෂීය කාරණාව පිළිබඳව සමාජ මාධ්‍යයේ බොහෝ අය සංවේදීව සටහන් පළ කර තිබුණා. අන්න ඒ වගේ සටහන් කීපයක් උපුටාගෙන අපි ඔබට ඉදිරිපත් කරනවා. එකින් එක බලාගෙන අපි යමු. දෙමාපියන් ඉදිරියේ මේ වරදකි සහ මහමෙරක් තරම් දුකකි. පෙම්වතා ඉදිරියේ මේ ආදරයකි සහ දැඩි කැපකිරීමකි. නීතිය ඉදිරියේ මේ බරපතල වරදකි. ලෝකයා ඉදිරියේ වීරත්වයේ මුසු ආදර කතාවකි. සියල්ල දන්නේ පෙම්වතාගේම හෘද සාක්ෂිය පමණකි. ඒ නිසාවෙන් නොදන්නා කතාවකට අටුවාටේකා නොලියම කියලා මේ සටහනේ තියෙනවා. තවත් සටහනකට අපි අවධානය යොමු කරමු. ඉන් අනතුරුව ඊළඟ සටහන ලියන්නේ මෙහෙමයි. හැම එකාම මේකේ වැරද්දක් දැක්කට මං දැක්කේ මහා ලොකු ප්‍රේමයක් විතරමයි. අවුරුදු ගණන් ලව් කරපු උනුත් අනාථ කරලා මාරු වෙන කාලෙක මුන් දෙන්නම හෙන ගැව්වත් උන්ගේ ආදරේ රැක්කා. ඊළඟට මාංචු දැම්ම කියලා ආදරේ නතර කරන්න බෑ. ඒ ආදරේ හරි ලස්සනයි. මේ ලෝකයේ සියලු පෙම්වතුන්ට සහ පෙම්වතියන්ට තෙරුවන් සරණයි. දශකයේ පෙම් යුවල ආදරණීය සුබ පැතුම්. ඊළඟට සටහනක් එනවා දීර්ඝව. අතින් අත ඇතෑරියේ නෑ මම. වරද තිබුණේ ප්‍රේමයේ දප. සැඟවිලා හරි බලා ඉන්නට තිබුණා ඒ අර මුල් දවස්වල. සකුරාවේ පිපි හැඩම මල නුඹ. ඒ නිසයි ලං වූයේ එකිනෙක. දඩබ්බරකම් නොකර කොහොමද දැනුණ ප්‍රේමය නුඹ ළඟින් මට. කමක් නෑ මේ දඬුවම කසුව විඳින්නෙමි මම හෙටත් හිමිහිට. දමා නොයනා බව දනිමි මම කුණාටුව හරි සැරයි සීතක. කොහොම හමුවක් කුනිද අපේ ඇස් විමසුවේ නෑ කවුරුත් නම්. උන්ට වරදක් නොකළ හින්දම සමාවක් ඇති කොතැනක හෝ තව. ආත්මේ බෑ පාවා දෙන්නට හිස් බවක් නැහැ නුඹේ ළඟමට. තවම සොඳයි පළමු හාදුව. බයක් නැහැ පෙමතියේ පපුවෙම. ඊළඟට පණ තියෙනකම් දුන් පොරොන්දු රැකපන්. නියම පිරිමියෙක් නියම ගෑණියෙක් වගේ කවදාවත් මගදී තනි නොකර අන්න එතනයි සැබෑ ආදරේ තිබුණේ. අවසානයේ කවියක් උපුටා ගන්නවා. පෙන් වූ හැටි කදිම නුඹ ආදරේ සතු ඒ බව නොදත් සමහරු පෑ ගතිය රුදු. ඇදහිය නොහැක ඇයගේ පෙම ඔහුට පිදූ. රටම එක්ව මුන් දෙන්නා රැකිය යුතු. හරි මානුෂීයව ලියවුණු සටහන් කීපයක් රටම එක්ව
මේ දෙන්නා රැකිය යුතු. එමයි එක පේලියක් අවසන් කරලා තියෙන්නේ. මා එකයි කිව්වේ නීතිය ගැන කාරණාව නෙවෙයි මානුෂික ලියවුණු සටහන් පිළිබඳව පමණක් අවධානය යොමු කරන්නම් කියලා. වෙලාවම මින්නේරිය ගිරිතලේ හා හුරුළු සංරක්ෂිත වනාන්තර හා අභය භූමි වලට යටින් කිලෝමීටර් 27.7ක් දිග උමං මාර්ගයක් ඉදි කිරීමට සැලසුම් නවෝදයා පවන එළියන්. කෝඳුරුවාව සිට නාමල්පුර දක්වා මින්නේරිය ගිරිතලේ හා හුරුළු සංරක්ෂිත වනාන්තර හා අභය භූමි වලට යටින් කිලෝමීටර් 27.7ක දිගකින් යුත් උමං මාර්ගයක් ඉදි කිරීමට වාරි මාර්ග අමාත්‍යාංශයේ සැලසුම් කර තිබෙනවා. සෙල්ලම් උමං මාර්ගයක් නෙවෙයි හැබැයි මේකනේ සෑහෙන දිග ප්‍රමාණයක් තියෙන කිලෝමීටර 27.7ක් දිග උමං මාර්ගයක් කියලායි මේකේ දාලා තියෙන්නේ. හොඳයි ඊළඟ කතාවලට අපි දැන් අවධානය යොමු කරන්න සූදානම්. සාමාන්‍ය පෙළ කවදාද? උසස් පෙළ ප්‍රතිඵල එන්නේ කවදාද? එතකොට අධ්‍යාපනයට වියදම් කරලා තියෙන වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය ගැන මතය කුමක්ද? මේ කතා තුන එක දිගට බලන්න දැන් හදන්නේ. සාමාන්‍ය පෙළ මාර්තුවේ නවෝදයා පවන එළියන් පාලනය කිරීමට නොහැකි හේතු මත දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂිතව සුරක්ෂිත කරමින් සාමාන්‍ය පෙළ විභාගයේ මාර්තු මාසයේ පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් කියනවා. එම විභාග ප්‍රතිඵල මාස 3ක් ඇතුළත එනම් ජූනි මාසයේ වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කියනවා. ඔහු මේ බව පවසා සිටියේ COVID-19 වසංගතය හමුවේ පාසල් පද්ධතිය පවත්වාගෙන යාම සහ විභාග කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. සෞඛ්‍ය ආරක්ෂිත බව ඊට පෙර තිබිය යුතුයි. සෞඛ්‍ය ආරක්ෂිත වෙලයි අධ්‍යාපනයේ පැත්තට යන්නට ඕනේ. ඒ නිසා මේ වගේ පියවරක් ගැනීම සාධනීයයි. මොකද බස්නාහිර පළාතක් වැඩිම ජනගණත්වයක් තියෙන පළාත පාසල් ගණනාවක් තියෙනවා. තාම විවෘත කළ නැතුව තියෙද්දි අපිට සාමාන්‍ය පෙළ ගැන හිතන්න බෑ. හැබැයි උසස් පෙළ ප්‍රතිඵල ගැන නම් හිතන්න පුළුවන්. මොකද හේතුව සෞඛ්‍ය ආරක්ෂිත උත්තර පත්‍ර බැලීම් කටයුතු කරන්න පුළුවන්කම තියෙන නිසා උසස් පෙළ ප්‍රතිඵල මාර්තුවේ විභාග කොමසාරිස් ජෙනරාල් කියන්නේ නවෝදයා පවන එළියන්. අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන මාර්තු මාසයේ වන විට ලබා දීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත කියනවා. ඊයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. මේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස්වරයා පැවසුවේ උසස් පෙළ විභාගයේ ඉතා සාර්ථකව පැවැත්වීමට හැකි වූ බවත් ගුණාත්මක භාවය ආරක්ෂා වන පරිදි එම පිළිතුරුපත් ඇගීමට කටයුතු සිදුවන බවත්ය. එහිමයි අද පත්තරේ වාර්තාව දාලා තියෙන්නේ. එතකොට අධ්‍යාපනය ගැන කතා කරපු හින්දා අධ්‍යාපනයට වෙන් කරපු මුදල් ගැන සෑහීමකට පත්විය හැකිද? ජයිපේ ඒ පිළිබඳව සෑහීමකට පත්වන්නේ නැහැ. අධ්‍යාපනයට වෙන් කළ යුතු මුදල් ප්‍රතිපාදන මෙවර අයවැයෙන් කප්පාදු කළා. එමයි ජයිපේ කියන්නේ එච්.අයි. තුෂාර එළියන්. දියුණු මානව සම්පතක් තාක්ෂණයෙන් දැනුමෙන් පරිපූර්ණ රටක් බිහි කිරීම ගැන මැතිවරණයට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වත්මන් ආණ්ඩුවේ නායකයන් විසින් පොරොන්දු පිට පොරොන්දු ලබා දුන්නද අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු මුදල් ප්‍රතිපාදන මෙවර අයවැයෙන් කප්පාදු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කිරීමක් කරනවා. පොරොන්දු දුන්නත් අධ්‍යාපනයට තිබුණු මුදල් කප්පාදු කරලා කියලායි ජයිපේ චෝදනාව එල්ල කරන්නේ. අපි අධ්‍යාපන බලධාරීන්ගේ පැත්තෙන් ආණ්ඩුවේ පැත්තෙන් බලන් ඉමු මේ සඳහා ප්‍රතිචාරය කොහොමද ඔවුන් එකට ප්‍රතිචාරය සපයන්නේ කියලා. හොඳයි කොවිඩ් ගැන අවධානය බිඳකින්වත් අඩු කරන්න එපා. බුරවියයි ඇවිල්ලා යයි. හරි LPLTA ගහලා ඉවර වෙයි. තවත් කරුණු කාරණා වරින් වර මතුවේ. හැබැයි අපිට ටික කාලයක් මේ කොවිඩ් එක යන්න වෙනවා. ඒ නිසා ඒක අමතක කරන්න එපා. අපි මේ පිළිබඳව සටහන් පෙළකට යන්න හදද්දි මෙතන තියෙන වෙනම එකක් නිරෝධායන නීති කඩා මංගල උත්සවයක් පැවැත්වූ උත්සව ශාලා හිමිකරුට රුපියල් දසදහසක දඩ කියලා තලාතුවේ ආසේල ලියනවා. නිරෝධායන නීති කඩ කරමින් විවාහ මංගල උත්සවයක් පැවැත්වූ තලාතුවේ නගරයේ උත්සව ශාලා හිමියෙකුට රුපියල් දසදහසක දඩයක් ගෙවීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ ඊයේ නියම කිරීමක් කළා තියෙනවා. පසුගිය 26 වෙනි දින පැවති මෙම විවාහ මංගල උත්සවය සඳහා 50 දෙනෙකුට සහභාගී වීමට පාත හේවාහැට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අවසර දී තිබුණද ඒ සඳහා 150කට වැඩි පිරිසක් සහභාගී වෙලා. ඒ අනුව මාර්ජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී මංගල උත්සවයට සහභාගී වූ වැඩි පිරිසක් සෞඛ්‍ය උපදෙස් වලට පටහැනි ලෙස එම ස්ථානයේ රැඳී සිට ඇතැයි පත්තර වාර්තා කරනවා. නිරෝධායන නීති කඩා මංගල උත්සවයක් පැවැත්වූ උත්සව ශාලා හිමිකරුට රුපියල් දසදහසක දඩ. ඒවයි අද පත්තරේ වාර්තාව දාලා තියෙන්නේ. ඊළඟට පොකුරේ තත්වයයි ඊට අමතරව ගණන් හෙළනුයි මෙන්න අද පත්තරේ ප්‍රධාන පිටුව දාලා තියෙනවා. ඔහොම බලන්න.
පෑලියගොඩ හා දිවුලපිටිය කොවිඩ් පොකුර 22488 දෙනෙක්, සමස්ත ආසාදිත සංඛ්‍යාව 26038ක් දක්වා ඉහළට, සූ පිරිස 19032 දෙනෙක්, මරණ සංඛ්‍යාව 129ක් කියලා ඉන්දික හේවා විතරණ වාර්තාව අරන් එනවා. හොඳයි, අලුත්ම තත්ත්වයක් එක්ක ඒක සංසන්දනය කරමු. එතකොට මේ වන විට මේ තත්ත්වය මේ විදිහටයි වාර්තා කරලා තියෙන්නේ. සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව ගාන 26000 ඉක්මවා ගියා. මෙතන තියෙන ගණන් හිලව් හරියටම හරි 26038ක් මේ වන විට. සූ සංඛ්‍යාව පිළිබඳවත් ගණන් හිලව් හරි. එතකොට ඊයේ දවසේදී අවාසනාවන්ත ලෙස මරණ 5ක් වාර්තා වුණා. එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් 4 දෙනෙක්. කාන්තාව 56 හැවිරිදි අය කොළොන්නාවේ පදිංචි කාරණියක්. ඒ අතරේ 89 හැවිරිදි, 85 හැවිරිදි, 71 හැවිරිදි සහ 78 හැවිරිදි සිව් දෙනෙක් පිළිවෙලින් කොළඹ 12, කොළඹ 10, කොළඹ 10, කොළඹ 2 කොළඹින් වාර්තා වෙන්න ගන්නවා. පස්තනාම කොළඹ දිස්ත්‍රික්කයෙන් 4 දෙනෙක් කොළඹ නගර සීමාව තුළින්. එහෙමයි ගණන් හිලව් වාර්තා වෙන්නේ. ඒකෝර මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6877ක්. මෙතනදි කියන්න ඕන විශේෂ කාරණාව, ඊයේ දවසේදී ආසාදිතයන් 628ක් වාර්තා වුණා. මේක අපේ රටේ හැටියට පොඩි ගාණක් නෙවෙයි. 628 වැඩි ගාණක්. ඒකයි වැඩේ. ඒ අතරේ වාසනාව වුණේ ඊයේ දවසේ සුවය ලැබූ සංඛ්‍යාව ආසාදිත සංඛ්‍යාවට වඩා හරියටම 100ක් වැඩි, 728 දෙනෙක් වෙලා තියෙන්නේ. එතකොට දැන් පෑලියගොඩ හා දිවුලපිටිය කොවිඩ් පොකුර ගැන කතා කරද්දී අපිට එකපාරටම මේ කතාබහ මෙවර ආරම්භ වුණු බ්‍රැන්ඩික්ස් කාරණාව මතක් වෙනවා. අද ලංකාදීප පත්තරය දාලා තියෙනවා බ්‍රැන්ඩික්ස් දෙමාසකට පසු අද ඇරෙයි දෙවලපොළ කීර්ති වාර්තාව ගෙන්. කොරෝනා වෛරස් ආසාදිත සේවක සේවිකාවන් වාර්තා වීමත් සමග මාස 2ක පමණ කාලයක වසා දමා තිබූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ආයතනයේ සෞඛ්‍ය නීති රීති හා ක්‍රමවේදවලට යටත්ව විවෘත කර අද නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අවසර දුන් බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණී සී.පී. විජේසූරිය කරපු සඳහන් කිරීම මේ දාලා තියෙනවා. බ්‍රැන්ඩික්ස් දෙමාසකට පසු අද ඇරෙනවා. දැනගන්නට ලැබෙන ආකාරයට සේවකයන්ගේ කැඳවීම සිදු වෙන්නේ ලබන අඟහරුවාදා 20%කට ආසන්න සේවකයන් පිරිසක් පමණක් කැඳවනවා කියලා තමයි කියන්නේ. ඒ ලබන අඟහරුවාදා සිට. හොඳයි, ඒ අතරේ අද ලංකාදීප පත්තරේ වාර්තා කරන තවත් කාරණාවක් ගැන අපි විශේෂ අවධානය යොමු කරමු. දැන් ඔබ ආශ්‍රිතයෙක් බවට පත් වුණොත් ඊළඟට අපි නිරෝධායන කාරණාව පිළිබඳව කතා කරනවා. ඒ අතරතුරේදී අපි විශේෂයෙන්ම රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටිනවා. ඒ රෝග ලක්ෂණ පහළ වෙන්න පුළුවන් කාල සීමා ගැන වාර්තාවක් තියෙනවා. මම මේ දිගු වාර්තාවත් වැඩිදුර වාර්තාවත් හෙව්වේ ඒ ගැන ටිකක් වැඩියෙන් ඔබත් එක්ක කතා බහ කරන්නටයි. කොවිඩ් වෛරසයේ බෝ වුණොත් දින 14කට පසු රෝග ලක්ෂණ මතුවේවි. කායික රෝග විශේෂඥ වෛද්‍යවරු කියන්නේ රංජන් කස්තුරීලියන්. කතා බහ උපුටා ගමු. COVID-19 වෛරසය ආසාදිත රෝගියෙකුගෙන් තවත් පුද්ගලයෙකුට වෛරසය ඇතුළු වුවහොත් දින 3-4කට පසුව රෝග ලක්ෂණ මතුවිය හැකියයි කායික රෝග විශේෂඥ වෛද්‍යවරු කියනවා. ඒ අනුව රෝගියෙකු හෝ සැකසහිත පුද්ගලයෙකුගේ ආශ්‍රිතයෙකු වෙතොත් දින 4කට පමණ පසුව PCR පරීක්ෂණයක් කරගත යුතුයයි ඔහු කියනවා. යම් පුද්ගලයෙකුට PCR පරීක්ෂණයේදී වෛරසය නොමැති බවට තහවුරු වුවද ඉන් දින කිහිපයකට පසුව සිදු කරන දෙවැනි PCR පරීක්ෂණයේදී ඔහු ආසාදිතයෙකු බව තහවුරු විය හැකි බවද කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කිරීමක් කරනවා. කෙසේ වෙතත් සැකසහිත පුද්ගලයෙකුගේ ආශ්‍රිතයෙකු වී PCR පරීක්ෂණයකදී ආසාදිත බව තහවුරු නොවූ පුද්ගලයෙකු දින 14ක පමණ කාලයක් නිවසේ ස්වයං නිරෝධායනය වීම වඩාත් යහපත් බව ඔවුන් කියනවා. කෙසේ වෙතත් යම් කිසි පුද්ගලයෙකුට සැකයක් මතුවන්නේ නම් ඉතා ඉක්මනින්ම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කිරීම හෝ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමුවීම වඩාත් නිවැරදි ක්‍රමයේ බවද වෛද්‍යවරු සඳහන් කරනවා. COVID-19 වෛරසයේ ආසාදිත වැඩි පිරිසක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වීම මෙම රෝගයේ තිබෙන භයානකම තත්ත්වය බවද රෝග ලක්ෂණ නොමැතිවීම වෛරසය වැළඳී නැති බව තහවුරු වීමක් නොවන බවද කායික වෛද්‍ය විශේෂඥයෝ කියනවා. ඇඟපත රුදාව, හිස රදය, උණ උගුරේ වේදනාව, ගඳ සුවඳ නොදැනීම, බඩේ අමාරු වැනි රෝග කොරෝනා වෛරසය ආසාදිත වූ බවට වන ලක්ෂණ විය හැකි බවද ඔවුන් තවදුරටත් සඳහන් කරනවා. ඔබේ අවධානය සඳහායි සවිස්තර වාර්තාව ඉදිරිපත් කළේ. විදේශ වාර්තා අතරේ එන්නත් ගැන කතා කරන්න තියෙනවා කතා කීපයක්. හැබැයි අද ලංකාදීප පත්තරේ ප්‍රධාන පිටුවේ එන්නත් ගැන කතාවක් වෙනමම දාලා තියෙනවා. ඒ ඇමරිකානු හිටපු ජනාධිපතිවරු 3 දෙනෙක් එක සම්බන්ධ කළා. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරු 3 දෙනෙක් කොවිඩ් එන්නත ප්‍රසිද්ධියේ විද ගන්න සූදානම්. වොෂින්ටන් සිට ලැබෙන වාර්තාවක්. මේ ඉන්නේ 3 දෙනා. අඳුරනවද බලන්න 3 දෙනා.
ජනතාව එන්නත් ලබා ගැනීමට යොමු කිරීම සඳහා ඒ සඳහා ජනතාව අතර විශ්වාසය වැඩි කිරීම සඳහා COVID-19 එන්නත ප්‍රසිද්ධිය ලබා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරුන් වන බැරක් ඔබාමා, ජෝර්ජ් W බුෂ් සහ බිල් ක්ලින්ටන් කැමැත්ත පළ කරලා තියෙනවා. ඔන්න තුන්දෙනාම දාලා තියෙනවා. එන්නත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම සඳහා Tamanට කළ හැක්කේ කුමක්දයි විමසීමට ඇමරිකාවේ 40 වෙනි ජනාධිපතිවරයා වන ජෝර්ජ් W බුෂ් එරට ආසාත්මිකතා සහ බෝ වෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂක සහ ඇමරිකාවේ බෝ වෙන රෝග පිළිබඳ ප්‍රමුඛතම විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි සහ දවල මන්දිරයේ කොරෝනා වෛරස් ප්‍රතිචාර මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක වෛද්‍ය ඩෙබෝරා දුරකථනයෙන් අමතා තිබෙනවා. එන්නත සම්බන්ධයෙන් ජනතා විශ්වාසය වැඩි කිරීම සඳහා ප්‍රසිද්ධිය එන්නත ලබා ගැනීමට ඇමරිකාවේ 42 වෙනි ජනාධිපති බිල් ක්ලින්ටන්ද කැමැත්ත පළ කර ඇතැයි ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා තවදුරටත් සඳහන් කරනවා. ඒ අතරේ බැරක් ඔබාමා 44 වෙනි ජනාධිපතිවරයා. මෙන්න ඇමරිකාවේ සූදානමක් ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරු තිදෙනෙක් කොවිඩ් එන්නත ප්‍රසිද්ධිය විඳ ගන්න සූදානම්. ලෝකෙට පරකාසේ දක්වන ඇමරිකාව මම මේ ජනාධිපතිවරු තුන් දෙනා ගැන නෙවෙයි කතා කරන්නේ. සමස්ත ඇමරිකාව ගැන මේ ඇමරිකාව තමයි අන්තම පහළම තත්ත්වයක ගියේ කොවිඩ් පාලනය අතින්. ලෝකේ වැඩිම ආසාදිතයන්, ලෝකේ වැඩිම මරණ සංඛ්‍යාව ඒ විතරක් නෙමෙයි. ඒ තත්ත්වේ වාර්තා කළා මේ වන විටත් ඔවුන් කොවිඩ් මර්ධනය කොයිතරම් අතහැරලා තියෙනවද කියලා කියන්නේ. මෙන්න ගණන් හිලව් ටික මම ඔබට ඉදිරිපත් කරන්නම්. ඇමරිකාවේ ඊයේ දවසේ ගෙවි ගිය පැය 24 කාලය ඇතුළත 2,17,630 දෙනෙක් ආසාදිතයෝ වාර්තා වෙනවා. කොහොම ගානක්ද කියලා ඔබ නිකන් හිතන්න. ඉන්දියාවෙත් 38,309 දෙනෙක් වාර්තා වෙනවා. බ්‍රසීලයේ 50,000ක් වාර්තා වෙන්න අරගෙන තියෙනවා. ඔය තමයි ගණන් හිලව් දාලා තියෙන ආකාරය. ඇමරිකාවේ තත්ත්වය දවසකට 2,17,630 දෙනෙක් වාර්තා වෙන්න අරගෙන තියෙනවා. හොඳයි ඇමරිකාව ළඟ ගොඩක් වෙලා අපිට නතර වෙලා ඉන්න විදියක් නැහැ. මොකද අපි අපේ ගැන කතා කරන්න ඕනි. අර ආසාදිතයෙක් බවට පත් වුණාම Taman හිතන්න ඕනි ඉක්මනින් Tamanට සුවපත් වෙන්න ඕනි කියලා. අනිත් අයත් එයා දෙස බොහොම කාරුණිකව බලලා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න ඕනි. කරන්න දෙයක් නැහැ. මේක කොහෙන් කොහොම ආසාදනය වේද කියලා කවුද දන්නේ? පරිස්සම තමයි වැදගත් වෙන්නේ. හරි ආසාදනය වුණොත් එයාව වෙන් කරන්න, කියන්නේ වෙන් කරලා ප්‍රතිකාර කිරීම එක හරි කොන් කරන්න බෑ. ඒ වගේම ආසාදිතයෙක් බවට පත් වෙන පුද්ගලයෙක් Taman ආරක්ෂා වෙලා Taman ඉක්මන් සුවය ලබා ගන්නවා වගේම අනිත් අයට බෝ නොවන තත්ත්වයට හැසිරෙන්න ඕනේ. හැබැයි මානසික ගැටලු නිසාද දන්නේ නැහැ. මානසික තත්ත්වයන් පරීක්ෂා කරන්න ඕනේ. සමහරු කීප අවස්ථාවක කීප දෙනෙක් පමණක් වැරදි සාගත ලෙස හැසිරෙනවා දැක්කා. අර කෙල ගහපු පුද්ගලයා ඔබ දන්නවනේ. එයා ගැන අපි ඊයේ හොඳට කතා කළා. PHIට කෙල ගැසූ අටුළුගම කොරෝනා රෝගියා සූ පසු අත්අඩංගුවට පානදුර මහේස්ත්‍රාත් නියෝග කරන්නේ නිමන්ති රණසිංහ අයිලිය. බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ කොරෝනා රෝගියෙකු රෝහල්ගත කිරීමට ගිය අවස්ථාවේදී මාජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙලගසා ඔවුන්ගේ රාජකාරියට බාධා කළයි කියන සැකකරු සූ වහම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පානදුර මහේස්ත්‍රාත් රංග කලන්සූරිය ඊයේ නියෝග කිරීමක් කළා තියෙනවා. ඔන්න එහෙමයි දාලා තියෙන්නේ. අපි පළමුව සඳහන් කරන්න ඕනේ අපි සදාචාරය මොකද්ද? අපේ මනුස්සකම මොකද්ද කියලා දැන කියාගෙන ඉන්න ඕනේ. ඒ මනුස්සකමට නිගරු කරලා PHI ආවට පස්සේ PHI වරු කොයිතරම් සේවාවක් කරනවද? එවැනි තත්ත්වයක මෙවැනි හැසිරීමක් කළා කෙල මේ ක්ලේටයෙන් කොයිතරම් බෝ වෙනවද? මෙහෙම කෙල ගැහුවා නම් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි. විරාමයක් කරන් එන්නයි සූදානම. විරාමයෙන් අනතුරුව අප සූදානමින් සිටිනවා යුදා මුදාපුත්තුමාව සජීවීව සම්බන්ධ දින තුනෙන් ඔබටම ගැලපෙන ආපසු ගෙවීමේ ක්‍රම රැසක් හෝම් ලෝන්ස් කමර්ෂල් බැංකුවෙන්. ඒක රීලෝඩ් එකකින් මාසයක් පුරා හිතේ හැටියට ටීවී බලන්න. ඩයලොග් ටෙලිවිෂන් මාසික පෙරගෙවුම් සුපර් ප්ලෑන්ස්. දැඩිගම් රන්නෑ මධ්‍යස්ථාන වලින් පවුමකට වැඩිම මුදලක් රට පුරා විහිදුණු ශාඛා ජාලයෙන් විශ්වාසනීය සේවාවක්. රතුමරතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස්. කාලාන්තරයක් තිස්සේ අපිත් එක්ක ඉන්න ඔබව හරියට රැක බලා ගන්න පුළුවන් සේලෙක් සත්කාරයෙන් විතරයි. Union Assurance වෙතින් සිසුවක ප්ලස් ඔබේ දිවියට අපේ සවිය. සිසිල් ජාතියේ අභිමානවත් ශීතකරණය. රුපියල් 286කට මාසෙටම අන්ලිමිටඩ්. මේවා කොන්දේසි නැතුව දෙන්නේ එයාටෙල් විතරයි. ඊයේ දිනේ රාත්‍රී 7 සිට රාත්‍රී 10 දක්වා ස්වර්ණ වාහිනී ටෙලිනාට්‍ය දරබා ස්වර්ණ මහල් වෙතින් රන්කාසි දිනාගත් ජයග්‍රාහකයන් MWD සිරිමල් පිළියන්දල NG ලලන්තා කුමුදුනි මාවතගම MH සුමීතා දීපානි කහව
කේ චන්දිමා සුරංගිකා හාලි එල ප්‍රසන්න ලාලිත ගුණවර්ධන දෙහි අත්ත කණ්ඩිය. ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්. මීළඟ ජයග්‍රාහකයා ඔබ විය හැකි. රැඳෙන්න ස්වර්ණවාහිනිය සමගම. ඉස්සර තිබ්බ දනිස් අමාරුවට මෙහෙම කඩනගින්න බහින්න හිතන්නවත් බෑ. ඉස්සර තිබ්බ කොන්දේ අමාරුවට මෙහෙම මහන්න හිතන්නවත් බෑ. ඉස්සර තිබුණු උරිහි සමාරුවට මෙහෙම වැඩ කරන එක හිතන්නවත් බෑ. රාජපුර හන්දිතෙල ඔබේ සියලුම හන්දි අමාරු හෙවත් ආදරටි සහ නාරගට ගැසීම සම්පූර්ණයෙන් සුව කරයි. ඔහුගේ රැකියාව වෙනුවෙන්ම යන ගමනක් නෙවෙයි මේ. දේශයම අභිමානයෙන් ඉදිරියට ගෙන යන ගමනක්. ඔබ වෙනුවෙන්ම දැන් සුවිශේෂී මෝටර්සයිකල් රක්ෂණයක්. ශ්‍රී ලංකා ඉන්ශුරන්ස් මෝටර් ප්ලස් රයිඩර්. රුපියල් ලක්ෂය දක්වා පුද්ගල හදිසි අනතුරු ආවරණයක්. රුපියල් 25,000ක් දක්වා වන්දි මුදල් වැඩ කරන පැය 3කින්. දේශයේ නොනවතින ගමන බලගන්වන ඔබට රැකවරණය. ශ්‍රී ලංකා ඉන්ශුරන්ස් මෝටර් ප්ලස් රයිඩර්. ශ්‍රී ලංකා ඉන්ශුරන්ස් වෙතින්. භාජන සෝදන බාරකට වඩා දෙගුණයක් වැඩියෙන් භාජන සෝදන විම් ලික්විඩ්. රුපියල් 120ට. රුපියල් 286කට මාසෙටම අන්ලිමිටඩ් YouTube FB Messenger හා Facebook එක දැන් WhatsApp යන්නත් පුළුවන්. මේවා කොන්දේසි නැතුව දෙන්නේ Airtel විතරයි. මොකද උනේ? බස් එකේදී ළමයි කරදර කළා. ඉඳ ගන්නකෝ. ඔයාගේ කොණ්ඩේ දිහා බලන්න. කොණ්ඩේ අදිනකොට, කරදර කරනකොට කොණ්ඩෙට රිදෙනවද? ඒ කොණ්ඩේ ශක්තිමත් නිසා. ඔයත් ශක්තිමත් නේ? ලයිෆ් බොයි ෂැම්පූ ලෙති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිස කෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූ. ඔයත් ශක්තිමත්. ජූසි පොප්කෝන් චිකන් සිරාචා සහ ටොමාටෝ සෝස් බේස් එකක් මත දමා පදමට බේක් කළ පීට්සා හට් වෙතින් හඳුන්වා දෙන පොප්කෝන් චිකන් පීට්සා. පීට්සා හට් මේ උත්සව සමයේ ඔබත් එක්ක ඔබේ ගෙදරටම. පීට්සා හට්. එළියට යන්න කලින් මේකප් එකක්. ස්කින් එක ඩැමේජ් වෙනවා. නැහැ වැඩක්. ෆේස් එක ප්‍රොටෙක්ට් කරන නරිෂ් බේස් එකක්. Pond's like moisturize එක fresh glow එකක්. ලුතිරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සුබ උදෑසනක් ඔබතුමන්ට. සුබ උදෑසනක් අයිබෝන් රංගන. අයිබෝන් බොහොම සතුටුයි උදෑසන මේ කතාබහ ටික දවසක් අපිට කරන්න බැරුණා. ඔබතුමා බුරවී සුලකුණාටුවත් සමගින් අදාළ භූමියටම ගොස් ජනතාව දැනුවත් කිරීම සහ ආරක්ෂිත ස්ථානවලට යොමු කරමින් සිටින ආකාරය දක්නට ලැබුණා. ත්‍රිකුණාමල සහ මුලතිව් පැත්තට අපේ ස්වර්ණවාහිනී කණ්ඩායමක් ගියා. ඒ ස්වර්ණවාහිනී කණ්ඩායමටත් ඉතා ඉහළ සහයෝගයක් ලබා දුන්නා. එහිම රැඳී සිටියා. ඉන් අනතුරුව මම හිතන්නේ ඊයේ රාත්‍රියේ එනට ඇත්තේ අද උදෑසනම අපි සජීව සම්බන්ධ කරගන්නවා. ඒ පිළිබඳවත් මතක් කරන ගමන්ම කාරණා කීපයක් කතා කරන්න තියෙනවා. පළමු කාරණා විදියට මේ ක්ලේමෝ බෝම්බ කතාවක් එන්න ගත්තා. දැන් ඔබතුමන්ලා පෙරගමන් ගිහිල්ලා ඒ පෙරගමන් ගිය හැටි ඊයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදීත් සඳහන් කිරීමක් කළා. ඔබතුමා ගැනත් මතක් කළා. ඒක නැවත මතක් වුණා ඊයේ. එතකොට මේ ඔබතුමන්ලා පෙරගමන් ගිහිල්ලා අවසන් කරපු ත්‍රස්තවාදී කටයුත්ත ඒ විදිහටම තියෙන්න ඕනේ. ඒ සඳහා නායකත්වය දුන්න අයවත් අපි මතක් කරමින් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. මොකද්ද මේ එකපාරට මතුවෙන ක්ලේමෝ බෝම්බ කතාව? දැන් අපිට නුහුරුයි නුපුරුදුයි මේ තත්ත්වය දශක ගණනාවක් බැට කෑවා. හැබැයි අවුරුදු කීපයකට කලින් ඉවරුණාට පස්සේ අපිට දැන් නුහුරුයි නුපුරුදුයි මොකද්ද මේ සිදුවීම අපි හරියට දැනගන්න කැමතියි. හවුරංගන දැන් මෙහෙමයි ක්ලේම බෝම්බයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධ්‍යංශ විසින් තමයි මේක සොයා ගැනීම කරනු ලැබුවේ. ඔබ දන්නා පරිදි ඊයේ දිනෙත් ඔබ කියපු කතා කරද්දී අපිට ඇහුණා සමහර අවස්ථාවේදී සමහර පුද්ගලයන් මේ LTT ත්‍රස්තවාදී අපි 2009 මැයි 18 වෙනිදා භූමියේ තිබ්බ ත්‍රස්තවාදී සම්පූර්ණයෙන් ඉවත් කරනු ලැබුවත් එදා මෙදා කාලය තුලදී ත්‍රස්තවාදයේ ශ්‍රී ලංකාව තුල ජයග්‍රහණය කරගන්න බැරි වෙච්ච ත්‍රස්තවාදයට පණ දීලා මතවාදයේ හෝ ලෝකේ පුරා පවත්වාගෙන යන්න උත්සාහ කරන අයවලුන් පිටරටවල වලත් ඒ වගේම ලංකාවෙත් සුළු පිරිසක් මේ ආකාරයෙන් කටයුතු කරන බව අපි දැක්කා. ඊයේ දිනෙත් අපි දැක්කා. එතකොට අපිට ඇහුණා. ඉතින් මම දකින්නේ මේ මොන දේ ආකාරයෙන් කරත් ඔබ දන්නා ඒ සෑම අවස්ථාවකදී ගත්ත සියලුම උත්සාහයන් ව්‍යර්ථ කරන්න යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා පොලිසිය මේ දක්වා කටයුතු කරනු ලැබුවා. ඒ අනුව තමයි LTT ත්‍රස්තවාදී සංවිධානයේ සුළු කාලයකට හෝ කටයුතු කරනු ලැබූ කාන්තාවක්
මහත්තයත් ළමයත් එක්ක අයියාකච්චි ප්‍රදේශයේ යාපනයේ අයියාකච්චි කියන ප්‍රදේශයේ සිට මේ දකුණට නැගෙනහිර ප්‍රදේශයට රැගෙන යාමට දරූ උත්සාහයක් තමයි අපගේ යුද හමුදා බුද්ධ්‍යංශවලින් ව්‍යාර්ථ කළා. එම ක්ලේම බෝම්බයක් සොයාගෙන ඉන් අනතුරුව තවත් ඒ නිවසට ඉදිරිපස නිවසේ බලලා තිබ්බ නැත්නම් ග්‍රෙනේඩ් අත් බෝම්බ සහ පතුරම් සංඛ්‍යාවක් සොයා ගැනීමට කටයුතු කරනු ලැබුවේ. ඉතින් මේක තමයි ක්‍රමවේදයේ ත්‍රස්තවාදීන් පිටරටවල ජීවත් වෙන LTT ත්‍රස්තවාදීන් මුදල් ගෙවලා මේ රටේ ජීවත් වෙන ඔබ දන්නවා 12000කට අධික සංඛ්‍යාවක් අපි පුනරුත්ථාපනය කළ ත්‍රස්තවාදී සංවිධානයත් එක්ක සටන් කරපු අයවලුන් පුනරුත්ථාපනය කළ සමාජගත කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ කට්ටිය හෝ එවැනි නැත්නම් වෙනත් ආර්ථිකමය අතින් අපහසුතාවයන් වල පෙළෙන කවුරු හරි පුද්ගලයෙක් අල්ලගෙන ඔවුන්ට බැංකු වලට සල්ලි වල දාලා මේ ආකාරයේ ප්‍රවාහන කිරීම සඳහා හෝ භාවිතා කිරීමට LTT සංවිධානය තාම මේ ප්‍රයත්නයන් අතහැරලා නැහැ. ඉතින් ඔවුන්ට ඕනේ කෙසේ හෝ අස්ථාවර භාවයක් උතුරේ හෝ වෙනත් ප්‍රදේශවල ඇති කරන්න නැති දෙයක් ඇති කරලා පෙන්වන්න ඉතින් උත්සාහ කරනවා. රංගන අපි කිසිසේත් මේවට ඉඩ තියන්නේ නැහැ. හිතන ඇති මේ කුණාටුව තත්ත්වයට හමුදාවන් විශේෂයෙන්ම උතුරේ මේ ජනතාව බේරගන්නයි තිබ්බේ. මේක මේ දකුණෙන් යනවා කියලා කිසිසේත් කිව්වේ නැහැ. මුලතේ නැත්තම් කොක්කුතුඩාවිල් වලින් පටන්ගෙන වවුනියාව හරහා මන්නාරමෙන් පිටත් වෙන තිබ්බ මේ කුණාටුව අපි දැනගත්තා යාපනයයි ත්‍රිකුණාමලයි අතර පරාසයේ ඒක ප්‍රදේශයෙන් තමයි යන්න තියෙන්නේ කියලා. බොහෝ මේ ප්‍රදේශවල ජීවත් වෙන අපේ අහිංසක දමිළ ජනතාව ඒ අවස්ථාවක් කරගෙන සහ කොයිත් තත්ත්වයන් යටතේ හමුදාවන් සානගත වෙලා කරනු ලබන ක්‍රියාවන් අතරේ මේ දේත් කෙසේ හෝ මේ ක්ලේම බෝම්බය ප්‍රවාහනය කළා යම් කිසි උත්සාහයක් දරන්න තමයි උත්සාහ කරේ. නමුත් මේ රටේ ඉන්න හමුදාවන් රටේ ජනතාවත් රටත් ආරක්ෂා කරගන්නවා. කිසිසේත් ඔයාට අපි ඉඩ තියන්නේ නැහැ කියන එකයි කියන්න තිබෙන්නේ. හොඳයි. ඊළඟට අපි කොවිඩ් පිළිබඳව කතා කරන්න කලින් ඔතමා ඊයේ පෙරේදා දවස් කිහිපයක්ම මුලතිව් ආශ්‍රිතව ගත කරපු හින්දා ත්‍රිකුණාමලයේ මුලතිව් ආශ්‍රිතව ගත කරපු හින්දා මේ බුරවි සුළුකුණාටුවේ බේරා ගැනීමේ පෙර සූදානම් ක්‍රියාත්මක වුණු ආකාරය ගැන කෙටියෙන් අපි ජනතාව දැනුවත් කළොත් හොඳයි කියලා හිතෙනවා. රංගන මෙහෙමයි දැන් මේ වගේ එකක් එනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ සමාහන්දේ දැනුම් දුන්නාන් පස්සේ ආපදා කළමනාකාරණ අමාත්‍යාංශ යටතේ තමයි මේ සමැදුව කටයුතු කරන්නේ. ඉතින් අතිගරු ජනාධිපතිතුමා විශේෂම උපදෙස් දුන්නා මේකෙන් අපිට කුණාටුව නවත්තන්න හැකියාවක් නැහැ. නමුත් කුණාටුවෙන් වීමට තිබෙන හානිය නැත්නම් ඒ විය හැකි හානිය අවම කර ගැනීම සඳහා විශේෂයෙන්ම රටේ ජනතාවත් ඔවුන්ගේ දේපලත් ආරක්ෂා කරගත හෝ ඉන් පසුව වෙන හානීන් වලට පසු වෙන දේවල්ට ඔවුන්ව ඒ පීඩාකාරී තත්ත්වයේ මුදවා ගැනීමට කටයුතු කරන්න කියලා. තියනෝ තමයි සමහර ස්ථානවල තිරිකුණාමලෙත් ඔබගේ ස්වර්ණවාහිනී කණ්ඩායම දැක්ක චන්දනත් එක්ක කණ්ඩායමක් ගිහිල්ලා ඉන්නවා. ඊට අමතරව මුලතිව් ප්‍රදේශයට ගියා. ඒත් එක්ක යාපනයේත් ඔබගේ කණ්ඩායම හිටියා. ඉතින් මේ ප්‍රදේශවල දකින්න නැති ඒ කණ්ඩායම විශේෂයෙන්ම මුලතිව් ප්‍රදේශය තමයි අපි මේවා කරගෙන හිටියේ ඉලක්ක කරගෙන. ඒ ප්‍රදේශවල ජනතාව සමහර ස්ථාන වලින් අපි ඉවත් කරලා වුණ ස්ථානයකට ආරක්ෂිත ස්ථානයකට ගෙනලා වුණ රැක බලා ගැනීමට කටයුතු කරනු ලැබුවා. ඒත් එක හමුදාවන් දැන් ඔබතුමා කිව්වගේ මමත් භූමියට ගියා. අපි කවදත් භූමියට ගිහිල්ලා අනදීමක් කරන පුරුදු වෙලා ඉන්න පුද්ගලයන් යුද්ධෙත් එහෙමයි දමුත් එහෙමයි. එහෙම නැතුව මේ වෙනස් කොළඹටලා ඉඳලා විතරක් අන දෙන්න පුරුදු වෙලා නැහැ අපිට. අපි හමුදාව හුගන්ලා තියෙන මේ විදියටයි නායකයන්ට. ඒ අනුව තමයි භූමියට ගිහිල්ලා ඇහෙන් දැකලා කරන ක්‍රියාවලියට අපගේ විරෝධා රණවිරුවන්ට දිරිගැන්වීමක් සඳහා තමයි කරන්නේ උත්සාහ කරේ. ඉතින් මේ අනුව අපි යම්කිසි නිවසක් කඩාගෙන ගියා නම් ඒකේ වහලක් ගියා නම් කෙටිම කාලයක් තුළ නිවස ඔවුන්ට යථා තත්ත්වයට පත් කරලා දෙන්න කටයුතු සිදුවීම තමයි කරේ. ඊට අමතරව ඔබ දන්න මෙවැනි සුළි කුණාටුවලදී වෙන්නේ ගස් කඩාන යනවා. ඉතින් පාරවල් අවහිරනවා සම්පූර්ණ මිනිසුන්ට ගමන් කරන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න තිබ්බ. විශේෂව මුලතිව් ප්‍රදේශයන පාර මහා පාර බැලුවම දෙපැත්තෙම විශාල ගස් වශයෙන් තිබෙනවා. ඒ සමැදුව ඔවුන්ට අපහසුතාවයෙන් මුදවා ගැනීම සඳහා සියලුම කටයුතු අපි පෙර සූදානමින් හිටියේ. ඒ ආවෙන දෙයක අපේ වාසනාවක්. අපි නමුත් ආවත් අපේ ජනතාව ආරක්ෂා කරගන්න කළ යුතු සියලුම ක්‍රියාමාර්ග අපි ගනු ලැබුවා. හොඳයි බොහොම ස්තුතියි. වගේම අපේ කණ්ඩායම් වලට නිරන්තර සහාය ලැබුණා ඔබතුමාගෙන්. අපේ කණ්ඩායම් කීපයක් අපි යොදවා සිටියා. දැන් කොවිඩ්
කොරෝනා වසංගතය පිළිබඳව කාරණාවට එන්නම්. කොළඹ නගර සීමාවේ තත්ත්වය කොහොමද? ඊයේ දවසේදීත් සමස්තයක් විදිහට රටේ 628 දෙනෙක් වාර්තා වෙන්න ගන්නවා. අපේ රටේ හැටියට ආසාදිතයන් 628ක් කියන්නේ ඉහළ අගයක්. ඒ වගේම ඇතැම් අයගේ හැසිරීම රටාවන් පිළිබඳව ගැටලු සාගත දේවල් වාර්තා වෙනවා. අපි දැක්කා අටලුගම ඇතැම් ආසාදිතයන් ක්‍රියා කරන ආකාරයන් පිළිබඳව අටලුගම තත්ත්වයේ කොළඹ තත්ත්වයත් එක්ක කොවිඩ් සහ හැසිරීම රටාව ගැන මා පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඔබතුමා කිව්ව විදිහට රංගන ඊයේ දිනේ 628ක් වාර්තා වුණා. එන එක් පුද්ගලයෙක් පිටරටවලින් ආ පුද්ගලයෙක් 627ක් ශ්‍රී ලංකාවේ මේ වන විට තිබෙන මේ පොකුරු හා සම්බන්ධ වෙන පුද්ගලයන් හැටියට වාර්තා වන්නේ. ඒ 628 මුත් 402ක්ම වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්, ඒ වගේම ගම්පහෙන් 66ක්, කළුතරින් 36ක්, ඒ වගේම ඇහැලියගොඩ රත්නපුරෙන් අර කර්මාන්ත ශාලාවක මේ වන විටත් කොවිඩ් තත්ත්වයක් ඇති වුණා. එකෙන් 35ක් සහ අක්කරපත්තු අම්පාරෙන් 12ක් ආදී වශයෙන් ප්‍රධාන වශයෙන් වාර්තා වන්නේ. ඒතර කොළඹ ගත්තම කොළඹත් විශේෂයෙන්ම වාර්තා වනවා. අපගේ බන්ධනාගාර තුලින් වාර්තා වෙනවා සැලකියුතු ප්‍රමාණයක්. ඊට අමතරව බොරැල්ල, වනතුමුල ප්‍රදේශයෙන්, බ්ලූමෙන්ඩල් ප්‍රදේශයෙන් මේ ආදී ප්‍රදේශවලිනුත් වාර්තා වනු ලබනවා කොවිඩ්. ඉතින් අපි මේ අවම කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගන්න ලබන විශේෂයෙන්ම බන්ධනාගාර සංඛ්‍යාවන් එක තමයි ඔබ දකින අගයන් වලට වැඩි සංඛ්‍යාවක් දකින්න ලැබෙන්නේ. ඉතින් ඒත් එක්කම තමයි කළුතර ගත්තන් පස්සේ අටලුවගම ඔබතුමා කිව්වාගේ ඔව් අටලුවගම ගත්තන් පස්සේ ඉතාමත්ම මේ කනගාටුදායකයි. අපි පළවෙනි මම හිතන ඔබගේ නාලිකාවලිමුත් මම ඇවිල්ලා ඔබ ඒ නාලිකාව කතා කරන දවසක මම කිව්වා මීට ප්‍රථම විශේෂයෙන්ම අටලුවගම 4 දෙනෙක් හමුවද්දී මොවුන් සහයෝගය දක්වන්නේ නැහැ. එසේ වුණ නැත්නම් ඉදිරියේදී වැඩිපුර ප්‍රමාණයකට මේ ආකාරය අටලුවගම කොවිඩ් ආසාදනය වෙයි කියලා. ඒ කතාව ඒ ආකාරයෙන්ම මේ වන විට වෙලා තිබෙනවා. ඊයේ වෙන විට 329 දෙනෙකු මේ ආකාරයෙන් කොවිඩ් ආසාදනය වෙලා තිබෙනවා මේ ප්‍රදේශයෙන්. ඉතින් තවදුරටත් ඔවුන් මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකරු ඉතා වෙහෙසමාංශ වෙලා වැඩ කටයුතු කරන අයුරුන්ට දක්වන ක්‍රමවේදයන් ප්‍රතිචාර දක්වන ආකාරය දිහා බැලුවම එසේ කටයුතු කරොත් වෙන්නේ ඉදිරියට අටලුවගම ප්‍රදේශයේ බොහෝ අයවලුන්ට මේ ආකාරයේ කොවිඩ් ආසාදනයෙන්වත් පුළුවන්. ඔබ දන්නවා මේ යෑමකුත් සිද්ධ වුණා. ඉතින් මේ තත්ත්වය ඔවුන් තේරුම් අරගෙන මේ ප්‍රදේශයේ ඉන්න ජනතාවම තේරුම් අරන් ඊට නායකත්වය දෙන පුද්ගලයන්ුත් තේරුම් අරගෙන කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙන. එසේ නොවුනොත් මේිට වැඩිය වෙනත් තත්ත්වයකට ඇති වෙන්න පුළුවන්. කෙසේ වෙතත් අටලුවගම ජනතාව මේ ආකාරයේ සහයෝගය දක්වන්නේ නැත්නම් අපිට කිසිසේත් අසල් ඒ වටපිටාවේ තිබෙන ගම්මාන නගරවලට මේ තර්ජනයක් වීමට කිසිසේත් අපි අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. මේ හුදකලාභාවයේ බොහෝ කාලයකට යන්න හැකියාවක් තිබෙනවා. ඔවුන් සහයෝගය දක්වලා මේන් ඉවතට එන්න උත්සාහ කරේ නැත්නම් ඒකින්ද අපිට මේ කිසිසේත් මේ හරහා කළුතර දිස්ත්‍රික්කයට අවදානමක් ඇති කිරීමට හැකියාවක් නැහැ. කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තත් ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තත් අපි බොහෝ දුරට ඉරිදා උදෑසන වෙන විට මේ සම්පූර්ණ සමාලෝචනයක් කරලා අතිගරු ජනාධිපතිතුමා අපිට මේ වෙනට උපදෙස් ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම ලබන සතියේදී පුළුවන් තරම් ග්‍රාම නිලධාරි වසම් තත්ත්වයට බස්ස ගන්න මේ පොලිස් වසම් වලින් අඩු කරන්න උත්සාහ කරන්න කියලා. නමුත් ජනතාව ජීවත් වෙන නැත්තම් හැසිරෙන ආකාරයෙන් තමයි මේ කෙසේ වෙතත් පාලනය වෙන තත්ත්වයන් අපිට වැඩි අඩු වෙන තත්ත්වයක් දකින්න හම්බ වෙන්නේ. බොහෝ දුරට අපි හිතනවා අපිට මේ තත්ත්වය අඩු කර ගැනීමට හැකියාවක් ලැබෙයි කියලා. හොඳයි. ඊළඟට මට පුංචි අවසරයක් දෙන්න යුදා මුදා ප්‍රථමනේ තවත් කාරණාවක් ගැන කතා කරන්න. අපේ රටේ විවිධ ශ්‍රේෂ්ඨ ජන කොටස් සියල්ලම පාගේ අපේ නෙමේ ලෝකයේම මේ කොවිඩ් වසංගතය හේතු කොටගෙන අසරණ වෙලා ඉන්නවා. අපේ රටේ විවිධ ජන කොටස් පිළිබඳව මා නිරන්තර ඔබතුමත් එක්කත් කතා කළා. අද මට එහි කලාව පැත්තට යන්න පුංචි අවසරයක් ඉල්ලනවා. සිනමාව, සංගීතයේ, ටෙලිනාට්‍ය ඇතුළු කලාකරුවන් මේ වන විට අසරණ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. උත්සව අවස්ථාවන් වලට 50 දෙනෙක් පමණක් සීමා වෙලා තිබෙනවා. ඒ අතරතුරේදී රූපගත කිරීම කටයුතු කරගෙන යාම පිළිබඳව ගැටලු මතුවෙමින් පවතිනවා. හැබැයි මේ වසංගත තත්ත්වය හේතු නිසා ඒක පැහැදිලි. දැන් මේ අයට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ගම මම මේ ප්‍රශ්නේ අංග සම්පූර්ණ කරන්න ඕනේ. නැත්තම් කොතනකින් හරි අඩුවක් වුණොත් ඒක හොඳ නැහැ. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සම්පූර්ණ කරන ගමන් මේවා තව ටිකක් ප්‍රසාරණය කරන්න ඉඩ ලබා දීම පිළිබඳව අවධානය යොමු කළ හැකිද? ඔව් මේක යම්කිසි ක්‍රමවේදයක් අනුව කළ හැකි බැහැයි කියලා දෙයක් නැහැ. නමුත් මේක කරන ක්‍රමවේදයේ සම්බන්ධයෙන් අපි කටයුතු කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම කිව්වා දැන් සම්භාෂණ නැත්නම් විවාහ මංගලවලදී අපි 50ක අගයක් කලින් ලබා දීලා තිබ්බා.
නමුත් විශේෂයෙන්ම මම පෙරේදා දිනේ අපේ කොවිඩ් මධ්‍යස්ථානයේ පිටු සාකච්ඡාවෙන් පසුව අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත දැනුම් දීමක් කරනු ලැබුවා. ඒ විශාල වශයෙන් අපි දන්නවා සමහර හෝටල් වල සංඛ්‍යාව 1000ක් 1200ක් දාන්න පුළුවන් තත්ත්වයන් තිබෙනවා. ඒ වගේ විශාල හෝල් එකක මේ 50ක් නෙමෙයික 200ක් දක්වා වුණත් රැගෙන යාමට හැකියාවක් තිබෙනවා කියලා යන්න අපි කතා කරගන්නු ලැබුවා. මම හිතන්නේ බොහෝ දුරට මේ සමැදිව උපදෙස් ඉදිරියේදී ලැබෙයි. නමුත් මේ අගය 50 කියලා ඇත්තේ පොදුවේ තිබ්බට ඒ ස්ථානයේ අනුව සම්කිසි ආකාරයේ වැඩිවීමක් අඩුවීමක් කර ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒක ඒ පැත්තෙන් ගත්තම එහෙමයි. ඔබතුමා කතා කරේ විශේෂයෙන්ම කලාකරුවන් අපගේ මේ ශ්‍රී ලංකාවේ තාමත්ම දක්ෂ කලාකරුවන් ඉන්නවා. ඉතින් ඔවුන්ට අපි දකිනවා තාමත් විශාල පීඩනයක් ඇති වෙලා තිබෙනවා. සමහර අය පෞද්ගලික සමහර අය තවුංග කණ්ඩායමක් වශයෙන් රැක බලා ගන්නලා තිබෙනවා. ඔවුන් සටතේ ඉන්න අයවලුන්න. ඉතින් අපි දැක්කා ඊයේ දිනේත් මේ වගේ දෙයක් කතා කරනවා. ඉතින් ඇත්තටම මේ දක්වා කොවිඩ් කාර්ය සාධක බලකාය හා සම්බන්ධ වෙලා නැහැ මේ ආකාරයෙන් කිසිම උත්කලයක්. නමුත් අපි ඔබතුමා මේ අහපු ප්‍රශ්නේ හින්දාම අපි කතා කරලා ඉදිරියේදී ඔවුන් දැන් ඔබ දන්නවා මේ අවස්ථාවේදී අපිට යම්කිසි බබල්යක් හැටි නැත්නම් කණ්ඩායමක් කර හැකි දෙයක් මම මේ කියන්නේ කරනවා නම් කරන්න පුළුවන් ක්‍රම වේදයන් තිබෙනවා. ඉතින් ඒක බබල්යක් හැටියට කරගන්න හැකියාවක් තිබෙනවද යන්න ඔවුන් සමගම සාකච්ඡා කරලා බල යුතුයි. මම හිතන්නේ ඉදිරියේදී මේ සමගිය අනිවාර්යයෙන්ම අපි ක්‍රියා කරන්න කටයුතු කරන්නම්. අපි ඒ කට්ටියගේ පීඩනය අපිට තේරෙනවා. නමුත් මේ දවස්වල තිබ්බේ විවිධ ස්ථාන වලින් පැමිණෙන හින්දා තමයි ඔවුන්ගේ ආරක්ෂාවටත් ඔබ දකින්න ඇති කලාකරුවන් කීප දෙනෙක්ම මේ ආකාරයෙන් එක ස්ථානයේදීම විශාල වශයෙන් යම්කිසි ගියපු කණ්ඩායමකට වගේ කොවිඩ් ආසාදනයේ වීමක් වාර්තා වුණා. ඉතින් ඒක හින්දා තමයි මේ තත්ත්වය නැති වෙලා තිබෙන්නේ. නමුත් සෞඛ්‍ය ක්‍රමවේදයන් වලට අනුගතව වෙමින් කළ හැකි ක්‍රියාමාර්ග අපි මේ ගැන කටයුතු කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳයි අපි මේ පිළිබඳව ඉදිරියේදී තවදුරටත් කතා කරමු. අපි හැම පාර්ශ්වයක්ම ගැන කතා කරනවා. ඒකත් විශේෂයෙන්ම කියන්න ඕනේ. ඔබතුමාගෙන් කලින් අහපු ප්‍රශ්නයක් මා නැවත අසන්නම්. ඔබතුමායි මායි උදැස්සන මේ පත්තරෙන් කරන කතාබහ ගනුදෙනුව බොහෝ අය අවධානය යොමු කරනවා. ඒ නිසා බොහෝ පිරිස් Taman අසරණභාවයට පත් වෙනකොට කොහෙන් හෝ ජංගම දුරකථන අංකය හොයාගෙන කෙටි පණිවිඩ වෙනවා ඔබතුමාගෙන් අහන්න කියන කාරණාත් එක්ක. ඒ අතරේ මගේ ජංගම දුරකථනයේ දැනටත් කෙටි පණිවිඩ කීපයක් තියෙනවා. ඇතැම් හුදකලා කරපු ස්ථානවල පිරිස් සඳහන් කරලා තිබෙනවා අතුල් පැතිවලට ආහාර සැපයීම් මාර්ගවල යම් යම් ගැටලු තියෙනවා කියලා. මම නැවතත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි ඒ ගැන. හොඳයි රංගන මම මේ ගැන වහම කටයුතු කරන්නම්. මේ පිළිබඳව දැනුම් දෙන්නම් අදාළ පාර්ශවයන් සඳහා ඕනම ප්‍රදේශයක ග්‍රාම නිලධාරිවරයා ඒ වගේම ඒ පළාතේ ගත්තොත් පළාතේ දිසාපතිවරයා මේ සමිතිව ක්‍රියා කළ යුතු බවයි අපි දන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන විශාල සේවයක් කරනවා. අපි දන්නවා මේ ග්‍රාම නිලධාරිවරයා සහ විශේෂයෙන්ම මේ දිසාපතිවරුන් ඒ ආකාරයෙන් හුදකලා කළ තිබෙන ප්‍රදේශවලට ආහාර සැපයීම තවදුරටත් කරගෙන යන්න. යම්කිසි ප්‍රදේශයක එහෙම අතපසුවීමක් වෙලා තිබෙනවා නම් අපිට ඇත්තටම වාර්තා වුණා. බොහොම හොඳයි ඔබතුමා කිව්ව එක. මේ පිළිබඳව නැවත වතාවක් අපි දැනුම් දීමට කටයුතු කරන්නම්. මම හිතන්නේ බොහෝ දුරට එසේ වෙන ප්‍රදේශවල අයවලුන් ඔබතුමාගේ පළාතේ ඉන්න ග්‍රාම නිලධාරියා කවුද කියන එකත් දිසාපතිවරයා ප්‍රාදේශීය ලේකම්වරයා කවුද කියන එක දන්නවා ඇති. ඔවුන්ව වහාම දැනුවත් කරන්න එමගින් මේ තත්ත්වය මගහරා ගැනීමට බොහෝ දුරට හැකියාවක් තිබෙනවා. බොහොම ස්තුතියි කාරණා සාධනීයව අරගෙන ප්‍රතිචාර දක්වනවාට අවසන් ප්‍රශ්නය මට අහන්නට තියෙනවා. ඒ තමයි විදේශගත වෙලා ඉන්න අපේම අය අපේම ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් පැමිණීමට බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඔවුන් ගෙන්වා ගැනීම පිළිබඳව. එතකොට මම මේ ඊළඟ ප්‍රශ්නයට යන්න මේ මූලාරම්භයක් ගන්න ඔබතුමාගේ ප්‍රකාශ කළ නොහැක්කක් නොමැත. ඒකෙන් ජවයේ ශක්තිය ආවා අපේ රටේ ජනතාවට. ඒ අතරේ ඇසිය නොහැක්කක් නොමැත. ඒකත් මා දන්න නිසා අද කාටුන් එකක් තියෙනවා පත්තරයක. ඒකේ යමක් අපිට ගන්න තියෙනවා. මට ඒ කාටුන් එක පෙන්නලා ප්‍රශ්නේ අහන්න ඔබතුමාගේ අවසරය තියෙනවද? ඔව් මට පේන්නේ නැහැ මම ටීවී එකක් ළඟ නෙමෙයි ඉන්නේ මම කතා කරන එකක් විතරයි කරන්නේ කමන්නේ නැහැ. ඔබතුමා පෙන්නන්න රටට ප්‍රශ්නේ අහන්න මම ප්‍රශ්නෙට උත්තර දෙන්නම් පෙනෙන්නේ නැතුණා. හොඳයි ඒ වගේම ඔබතුමාට අහගෙන ඉන්න පුළුවන් මම ඒක කියවන නිසා අවධානය ගන්න පුළුවන්. අද පත්තරේ ජනරාණි කාටුන් එක බලන ගමන් අපි ප්‍රශ්නයට යමු. රාණි ළඟට යාළුවෙක් ඇවිල්ලා රාණිගෙන් අහනවා කියනවා මහත්තයා මැද පෙරදිග හිර වෙලා ලංකාවට එන්න බැරුව කියලා දුකෙන් එක කාන්තාවක් කියනවා. එතකොට මේ රාණි කියන තැනැත්තිය කියනවා ක්‍රිකට් බැට් එකක් අරන් ආවනම් එන්න තිබ්බා කියලා. ඒකේ කතාවක් තියෙනවා.
ඒ කියන්නේ LPL වල එලට එන අයට එන්න පුළුවන් අනිත් අයට අපහසුද? මා බොහොම කාරුණිකවයි මේ ප්‍රශ්නය ඔබතුමාට යොමු කරන්නේ. රාණිගේ කතාව රාණිට පේන ආකාරයට බැට්ටයක් අරන් එන්න පුළුවන් කියලා පේන ඇති කාටුන් එකේ ජනරංජනලා හොඳට අඳින කට්ටිය හොඳ කාටුන් ලියන කට්ටිය ඔව් ඉතින් මෙහෙමයි ඔව් LPL එක කියන අපි මේ කාරණා දෙකක් ඉස්සල්ලාම මම ගත්තොත් දෙවෙනි කොටසෙන් ගත්තොත් ඔව් අපි ශ්‍රී ලංකාවට මීට සතියකට දෙකකට පමණ ප්‍රථමදී අපි කිව්වා ශ්‍රී ලංකාවට අපේ විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒමට කටයුතු කරනු ලබනවා කියලා. ඒ අනුව අපි ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒමට ඒ කියපු දිනේ ඉඳලා අපි කටයුතු කරලා ලැබුවා. උදාහරණයක් ගත්තොත් ඊයේ දිනේ ශ්‍රී ලංකාවට 599 දෙනෙකු ජෝර්දානයේ සහ දෝහා කටාර් රාජ්‍ය වලින් පැමිණියා 599 දෙනෙකු. අද දිනේදී මේ ආකාරයෙන් කුවේට් රාජ්‍යයෙන් 345 දෙනෙකු රැගෙන ඒමට නියමිතව තිබෙනවා. හෙට දිනේදී ඉතියෝපියාවේ සිට 329 දෙනෙකු රැගෙන ඒමට නියමිතයි. ඊට පසු දිනට නැවතත් බහරේන් රාජ්‍යයෙන් ඊළඟට සෞදි අරාබියෙන් මේ ආදී වශයෙන් සෑම දිනකම එක අනිවාර්යයෙන්ම එක ගුවන් යානයක් මැද පෙරදිගට වැඩිපුර අවධානයක් යොමු කරලා ගේනවා. ඒත් එක්කම මේ දෙසැම්බර් මාසේ ගත්තම ලබන සතියේ ජපානෙමුත් මේ ආකාරයෙන් 290ක් ගේමට නියමිතයි 13 වෙනිදා. මේ ආකාරයෙන් විවිධ ශ්‍රී ලාංකිකයන් විවිධ රටවල් වල ජීවත් වෙලා දැන්ට හිර වෙලා එන්න බැරුව ඉන්න ඔය ක්‍රිකට් බැට් එක හා සම්බන්ධව කියන එන්න බැරි වෙච්ච කට්ටිය සෑම දිනකම අපි ගේන්න උත්සාහ කරන ඔබ දන්නවා. නමුත් ගේන්න පුළුවන් ප්‍රමාණයක් තිබෙනවා. දැන් රජයේ අප විසින් කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන බොහෝමයක්ම රංගන අපි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට අපි පරිවර්තනය කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි සහයෝගය ලබා දුන්නා. අද උදාහරණයක් ගත්තොත් දැනට ඉන්න 6000කට ආසන්න සංඛ්‍යාවක් වූ කොවිඩ් ආසාදිතයන්ගෙන් 4000කට විතර ආසන්න සංඛ්‍යාවක් ඉන්නේ මේ යුද හමුදාව ත්‍රිවිධ හමුදාවෙන් නිරෝධායන මධ්‍යස්ථාන වශයෙන් පවත්වාගෙන ගිය මධ්‍යස්ථාන ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කරපුවා. රෝහල් වල ඉන්නේ 2500ක වගේ සංඛ්‍යාවක්. ඊටු සංඛ්‍යාවම ඉන්නේ මේ හමුදාවල මේ නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට හරවපුවා වගේ. ඒකින්ද අපිට යම් කිසි තැන අඩුවක් වුණා. නමුත් අපි බැහැයි කියලා අපි ඔබතුමා කිව්වාගේ නැහැ කියලා දෙයක් නැහැ. අපි කරනවා. ඒ හින්දා තමයි අදටත් 6000කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් නිරෝධායන වෙමින් සිටිනවා. ඊට අමතරව සමහර අය මුදල් ගෙවලා රෝහල් මේ හෝටල් වලට එන්න උත්සාහ කරන තත්ත්වයක් තිබෙනවා. ඉතින් ඒ හෝටල් වලට එන කට්ටියත් හෝටල් වලට යොමු කරලා තිබෙනවා. ඒත් එක්කත් ප්‍රශ්න තිබෙනවා. දැන් ඊයේ දුන්නේ ආවා යම් කිසි ගුවන් යානයක්. ඒ ගුවන් යානය ආපු කට්ටිය ලංකාවට බැස්සන් පස්සේ ගොනේ අපිට සල්ලි නැහැ ගෙවන්න යන්න බෑ කියලා. ඉතින් ඒ වුණාම එතකොට හමුදා මේ නිරෝධායන මධ්‍යස්ථාන දෙහින් පිටත් වෙලා වෙන කතාවක් කියලා මෙහි ආවම් පස්සේ කියන්නේ එහෙම වෙන කතාවගේ ප්‍රශ්නයක් නැහැ. අපේ රටේ මිනිස්සු අපි කොහොම හරි රැක බලා ගන්න ඕනේ. මුදල් ගෙවලා තිබ්බා හොන්න උදවන අපි බලා ගන්නවා අනිවාර්යෙන්ම. අපි කියන්නේ මුදල් ගෙවලා එන්න කවදාකවත් මුදල් හෝටල් වලට එන්න කියලා නෙමෙයි අපි කියන්නේ. එන්නක තමුත් මුදල් තිබිලා යන්න ඕන කට්ටියක් ඉන්නවා නම් හෝටල් එක ඊට වැඩිය පහසුකමක් යට දෙම කණ්ඩායම වෙනවා. උන්ටත් අවස්ථාවක් දිය යුතුව තිබෙනවා. ඉතින් ඒ දෙකම අපි කරනවා. අපි නවත්තන්නේ නැහැ. LPL එක ගත්තොත් ඔව් අපි ඒ යම් කිසි බබල් එකක් ඉස්සල්ලා ඔබතුමා කලාකරුවන්ට ඇහුවා වගේ ඒක ඔවුන්ව ගෙන්නලලා නිරෝධායන ලක් කරලා නිරෝධායනයක් යටතේ ඒකයි අපිට ගොඩක් කඩේ ක්‍රිකට් මැච් බලන්න බැරි ටීවී එකේ විතරයි බලන්න පුළුවන්. යම් කිසි ක්‍රමවේදයක් අනුව අපි සාර්ථකව මේ අපි කතා කරන අද දිනේ දක්වා සාර්ථකව මේ තරඟ පවත්වා ගැනීමට හැකියාවක් ලැබුණා. ඉතින් ඒකෙන් ඔබ දන්නවා පළවෙනි දවසේ මිලියනකට අධික සංඛ්‍යාවක් මේක බලලා තිබෙනවා මේ ආකාරයෙන් සජීවීව මේ ටීවී වලින් සහ වෙබ් වලින්. ඉතින් අපි මේ අතරේ ඒ දේත් අපි කරලා තිබෙනවා. ඒ ඔමුත් අර ඔබ කුවාකාල කලාකරුවන් වගේ ඔවුන්ට මම හිතන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නුදුරේදී වෙනත් රටකට යාමට නියමිත. ඒ ඔවුන්වත් ඔවුන්ගේ අපේ කණ්ඩායම නවත්වගෙන ඉන්න බෑ මේ කොයිඩ් කියලා ඒ කට්ටියත් පුහුණු කරලා රටේ අපේ අභිමානයේ ක්‍රිකට් ක්‍රීඩකයන්. ඉතින් ඔවුන්ට ඒ අවස්ථාවක් ලබා දීමක් කරනු ලැබුවේ ඔබ වගේ කලාකරුවන් වගේ අනුකුත් පාර්ශ්ව වගේ එක කණ්ඩායමක්. නමුත් අර කියවපු බැට් එක අරගෙන කට්ටියට බැට් එක නැතත් අපි ශ්‍රී ලාංකිකයන් අනිවාර්යයෙන්ම සෑම දිනකම පාහේ මේ ආකාරයෙන් රැගෙනීමට කටයුතු කරනවා රංගන. ප්‍රශ්න සාධනීයව ගැනීම පිළිබඳව ඔබතුමා ගැන තියෙන අපිට ප්‍රශංසාවක්. බොහොම ස්තුතියි ඕනෑම දෙයක් අහන්න දෙනවට. ඒ වගේම ඔබතුමාට සමුදෙන අතරතුරේදී අපි තව මොහොතකින් ඊයේ පාර්ලිමේන්තුවේ ඔබතුමා ගැනත් කතා බහට ලක් වුණා. ඒ වීඩියෝ වටයත් ඉදිරිපත් කරනවා. ටීවී එකක් තියෙන තැනකට ගිහිල්ලා එකක් බලන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන ගමන් අදට සමුදෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට.
ආරක්ෂක මාධ්‍යක ප්‍රධානී යුද හමුදාපති ලුතිරන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතායි අප සජීවීව සම්බන්ධ කරගත්තේ. හොඳයි අපි ඊළඟට තවත් කතා කීපයකට යමු. මුදල් ගනුදෙනු කළ වහාම දෑත් සෝදන්න වෛද්‍ය හරිත අලුත්ගේ කියන්නේ ශිරාන් රණසිංහ නිර්මාණි ගුණරත්නත් එක්කයි ලියන්නේ. මේ සටහන මුදල් නෝට්ටු හා කාසි මත සජීවී වෛරස් දින ගණනාවක් තිබිය හැකි බැවින් මුදල් ගනුදෙනු කළ පසු අත පිරිසිදු කර ගැනීම ඉතා වැදගත් බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ කියනවා. ඒ නිසා නිවෙස්යේ සියලු දෙනා මුදල් ඇල්ලීමෙන් වැළකී එක් අයෙකු හෝ දෙදෙනෙකු පමණක් ඒ සඳහා යොමු වීමත් මුදල් භාවිතයේදී නිසි සෞඛ්‍ය උපදේශන පිළිපැදීමත් ඉතා වැදගත් බවත් තවදුරටත් සඳහන් කිරීමක් කරනවා. හරිද? මේක අහන්නකෝ. නෝට්ටු හා කාසි මත වෛරසය තිබෙන කාලය තීරණය කරන ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. එකක් පරිසර උෂ්ණත්වය. ඒ වගේම පෘෂ්ඨවල තෙතමනය, හිරු එළිය යන කරුණු මත වෛරසයේ පැවැත්ම තීරණය වෙනවා කියලායි හරිත අලුත්ගේ සඳහන් කරන්නේ. හිරු එළිය වැටෙන තැනක මුදල් තැබීමෙන් වෛරසය ඉක්මනින් විනාශ වෙන බව ඔහු සඳහන් කරනවා. දැන් පොඩ්ඩක් හිතන්න අපි ගිහිලා ATM යන්ත්‍රයකින් මුදල් අරගන්න. මුදල් පාවිච්චි කරනවා. අපි ගොඩක් පරිස්සම් වෙලා මුඛාවරණක් දාගෙන බොහොම පරිස්සමෙන් යන්නේ. හැබැයි අතනින් එන මුදල අපි ගන්නවා. එතකොට ඒ විතරක් නෙවෙයි යම් හේකින් කොයි හරි තැනකට ගිහිල්ලා අපි මුදල් ගනුදෙනු කරනවා. මේවා පිළිබඳව කාරණා ගණනාවක් තියෙනවා. සමහරලාට අදාළ ATM යන්ත්‍රවල ඒවා පිළිබඳව ඒ ගැන සමහරලාට බැංකු පද්ධතිය ඒගොල්ලොත් ඒ ගැන ගොඩක් හිතලා ඒ පිළිබඳව අවධානය යොමු කළත් ඇති. ඒ පිළිබඳව කාරණා ක්‍රියාත්මක වෙනවත් ඇති. කොහොම වුණත් මුදල් ගනුදෙනුවේදී මුදල් අල්ලීමේදී ගොඩක් පරිස්සම් වෙන්න. අපි කොච්චර පරිස්සම් වුණත් එන මුදල් මාරු ගන්නවා පරිස්සමට ගිහිල්ලා මුදලක් දීලා මාරු කාසි මාරු සල්ලි ගන්නවා. කොයි තැනක වෛරසය තියෙන්න පුළුවන් දන්නේ. මටත් පොදුයි ඔබටත් පොදුයි හොඳේ. ඊට පස්සේ වෙන කතාවකට යන්නයි දැන් යන්නේ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණදීර ජේ.ටී. ද සිල්වායි වාර්තාව අරන් එන්නේ. අද පත්තරේ ගැන වාර්තා කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කුෂානි රෝහණදීර පත් කර ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වන ඇය ප්‍රථමයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය හිමි කරගත්තා. අනතුරුව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබා ගත් ඇය නීති විද්‍යාලයෙන් නීතිඥ විභාගයේ සමත්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක ලෙස ප්‍රතිඥා දී තිබෙනවා කියලායි සඳහන් කරන්නේ. ඒ වගේම පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලීන අධ්‍යක්ෂ සම්භාරයකට හිමිකම් කියනවා ඇය කාන්තාවක් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත්වීමේ විශේෂ අවස්ථාව ගැනයි අපි ඒ සඳහන් කළේ. හොඳයි. ඒ අතරේ අපි යනවා සිරකරුවන්ගේ කතා පැත්තට. ඒක ආරම්භ කරන්නේ අර වහලට නැග්ග සිරකාරණියන් අතර හිටපු 5 දෙනෙක් ගැන කියලා. බලන්න හිටලා තියෙන 5 දෙනා කවුද කියලා. වහලට නැග්ග සිරකාරියන් අතර විදේශ කතුන් 5 දෙනෙකුත් ශ්‍රීනාත් ප්‍රසන්නයි ලංකාදීපයට වාර්තාව අරන් එන්නේ. විදේශ කතුන් 5කුත් ඉඳලා ඒගොල්ලන්ගේ රටවල් පේනවද කියලා බැලුවත් දන්නෙත් නැහැ. කොහොමරි අවධානය යොමු කරන්න මේ කාරණා ගැන හැමෝගෙම කාරණා ගැන. අද ලංකාදීප පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ මේ මාරට ගිය STF 150 දෙනෙක් නිරෝධායනයේ ලොක්කාත් ඒ අතර ඉන්දිකා රාමනායක ලියන. මාර බන්ධනාගාරයේ පසුගිය දාතු කැරැල්ල මැඩ පැවැත්වීමට ගිය විශේෂ කාර්ය බලකාය අනදින නිලධාරියා ඇතුළු 50 දෙනෙකුගේ පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව විශේෂ කාර්ය බලකා ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙම ගැටුමෙන් මියගිය සහ තුවාල ලැබුවන්ගේ වැඩි දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බැවින් මෙම පියවරගත් බවයි විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් සඳහන් කිරීම කරන්නේ. ගොඩක් වටිනවා ඒ වගේ ක්‍රියාමාර්ගයක් ගත් එක. ගැටුමට ලක් වූවන් ගැනත් හොයලා බලන්න. ගොඩක් අය කොවිඩ් හැදිලා තිබුණා. මියගිය අය ගැනත් එහෙම කියවුණා. තුවාල ලැබුව අය ගැනත් කියවුණා. ඒ නිසා මේ වගේ ක්‍රියාමාර්ග වටිනවා. අපි ඊළඟ කතාව අතීතයේ මතක් වෙන කතාවක්, පැරණි පුරාවස්තු ගැන කතාවක්. කතාව මතක් කරගමු. වෙලාව මතක් කරගෙන. පළවෙනි පුරුදු කාරණා වන්නේ පොංගවා කෑමයි. very nice. උඟවලත් රසයි නැතුවත් රසයි නෝටි උනත් නයිස් මංචි නයිස්. Fair and Lovely වල අලුත් නම දැන් Glow and Lovely. Fair and Lovely දැන් Glow and Lovely. හොඳයි ඊළඟ කාරණා වලට අපි යන්නේ. අර දීඝවාපියෙන් හමු පුරාවස්තු ගැනයි බලන්න සටහන. දීඝවාපියෙන් හමු පුරාවස්තු වසර 1800ක් පැරණි රන්පත් තිරුවල බ්‍රහ්මී අක්ෂර වලින් හෙළවේ කියලා ඉගුරාණේ නවරත්න ඡායාරූප අවස්ථා සහිතව වාර්තා කරලා තියෙනවා. ඒ අපේ අතීතේ ප්‍රෞಢ අතීතේ. ඊළඟට කුණු කොහෙද දාන්නේ? ගෙදරේව
යන ගමන් ගිහිල්ලා මග අතාරිනවද? අතෑරියොත් වැඩවරදේ CCTV කැමරා හැමතැනම තියෙනවා. ඒ වගේම තවත් සමහර විමසිල්ලෙන් ඉන්නවා. මෙන්න සටහන. පාරේ කුණු දැමූ ව්‍යාපාරිකයා දුරකථන අංකයෙන් මාට්ටු කුණු ටිකත් ඔහු අතේම ආපහු යවලා ගම්පහ තිලකරත්නයි වාර්තාව අරන් එන්නේ. එකපාරක් මට මතකයි එහෙම දාලා ගියවලා ඇඩ්‍රස් එකෙන් අහු වුණා. දැන් දුරකථන අංකයෙන් අහු වෙලා ඇයි මහමග තන තන කුණු දබන්නේ නේ? ඊට පස්සේ පාර්ලිමේන්තුවට යන්න සූදානම පාර්ලිමේන්තුවේ ඇහුණු කතාද ලංකාදීපයේ පාර්ලිමේන්තු පිටුවේ මෙහෙම ලියනවා. සරත් වීරසේකර කියනවා ත්‍රස්තවාදයට යලි කිසිදාක ඉස්සවන්නට ඉඩ දෙන්නේ නැහැයි කියලා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියනවා ත්‍රස්තවාදී ගිනි පුපුරු අලු යටින් නැවත මතුවෙමින් තිබෙනවා කියලා. මෛත්‍රීපාල සිරිසේන කියනවා යුද ජයග්‍රහණයේ පළමු ගෞරවය ආයුත්තේ මියගිය රණවිරුවන්ටයි කියලා. පාටලී චම්පික කියනවා රටේ ආරක්ෂාවත් ආර්ථිකයත් යන දෙකම එකට යා යුතුයි කියලා. ඒතකොට ජේසී අලුවත්වල ආනවා සිරකරුවන් ආරක්ෂා කරන්න බැරි නම් අනෙක් රැකවල් කළ හැකිද කියලා. ප්‍රේමනාත් දොළවත්ත කියනවා ශ්‍රී ලංකාව ගැන එංගලන්ත මැතිසභේ යෝජනා සම්මතයක් උණයි කීම බොරු කියලා. හොඳයි පාර්ලිමේන්තුවේ අර අපි කියපු කතා බහ ඇතුළු ආරක්ෂාව සම්බන්ධයෙන් කතා වුණු කාරණා ගැනයි මේ. 58 වෙනි සේනාංකයේ වර්තමාන යුද හමුදාපති 55 වෙනි සේනාංකයේ වර්තමාන ආරක්ෂක ලේකම් ඒගොල්ලන්ට හොඳ අනාගතයක් ගොඩනැගිලා තියෙනවා. වර්තමාන හමුදාපතිගේ සේනාංකයේ ගිහිල්ලා පරන්තෙන් ඇල්ලුවා. බටහිර ඉඳලා නැගෙනහිරට ඇවිල්ලා. පරන්තෙන් තියෙන්නේ කිල්නොච්චියේ පිටිපස්සේ. කිල්නොච්චිය අපිට මූණ දීලා හිටියේ කිල්නොච්චියේ දකුණේ අපි හිටියේ. පරන්තෙන් වල වාඩි වුණාම ගිහිල්ලා ශෛන්ද්‍ර සිල්වාගේ සේනාංකය කිල්නොච්චි වල හිටපු ත්‍රස්තවාදීන් දුවන්න පටන් ගත්තා. ගන්ද මම කිව්වේ ශෛන්ද්‍ර සිල්වාට වහාම අලිමංකඩ අල්ලන්න. වර්තමානයේ ත්‍රිවිධ හමුදා ශක්තිමත් කළ යුතු කියන මතේම තරයේ ඉන්නවා. යුද හමුදාපති ලක්ෂ 2ක හමුදාවකට අණ දෙනවා. අපේ හමුදාවල තියෙන ශක්තිය අනුව යුද හමුදාපති අනිවාර්යෙන් තරු 4 ජෙනරල් කෙනෙක් වෙන්න ඕන. අපි 2,70,000ක් සිවිල් පුද්ගලයන් බේරගත්. ඒ පහර දීම් වලට සම්බන්ධ වුණා යුද හමුදාපති වර්තමාන. අපි යුද්ධ ඉවරලා ත්‍රස්තවාදීන් 12000ක් පුනරුත්ථාපනයට ඇරියා පණ පිටින් අල්ලගෙන. ඒගොල්ලෝ ත්‍රස්තවාදී වැඩවලට නැවත නොයන වග බලා ගන්න එක රජයේ වගකීම වෙලා තියෙනවා. ත්‍රස්තවාදී හිතවසවන්න අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ කියන එකත් මේ අවස්ථාවේදී කියා සිටිනවා. ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රීවරුන් අද ත්‍රස්තවාදීන් සමරනවා. සමහර ද්‍රවිඩ මන්ත්‍රීවරුන් ත්‍රස්තවාදී ඉස්මතු වන ප්‍රකාශ නිකුත් කරනවා. ලෝකේ තියෙන දරුණුම ත්‍රස්තවාදී සංවිධාන අපි විනාශ කළාට පස්සේ ඔවුන්ගේ දේශපාලන හස්තය වන ද්‍රවිඩ සංධානය අපි තහනම් කළේ නැති නිසා තමයි අද මොවුන් මේ වගේ ප්‍රකාශ කරන නිසා ඒක අපි කරපු වැරද්දක්. Mr. stands up and says that the TNA must be banned. They must be thrown out of this house. Is this what a minister who is in charge of policing says? TNA එක ඇත්ත වශයෙන්ම අපි බෑඩ් කරන්න ඕනි කියන්නේ TNA එකේ മന്ത്രിවරුන් එයාගේ දියුරුම ගත්තේ ප්‍රභාකරන් ඉස්සරහා. ඒතකොට ගෝනගල කියන ගමේ බඩදුරු අම්මලාගේ බඩ කපලා ළමයා එළියට අරගෙන පෙති ගහනකොට ගජේන්ද්‍ර පොඩ්නම්බලම් කොයිද හිටියේ? ඔබතුමා කතා කරන්නේ දෙමළ ඩයස්පෝරාවට ඔබතුමාට ඩොලර් හම්බෙන්න හින්දා. You are saying I am telling lies, I am telling you are telling lies. Why don't you agree to an international investigation? මේ කතා කරන්නේ දෙමළ ජනතාවට නෙමෙයි. මේ කතා කරන්නේ ඩොලර් වලට. මේගොල්ලෝ ජීවත් වෙන්නේ මිනි විකුණගෙන කාලා. පොන්නම්බලම් මහත්තයා ජාත්‍යන්තරේ කතා කරා වෙන්න පුළුවන්. හැබැයි ඔබතුමාලා කියනවා නම් TNA සංවිධානය තහනම් කර යුතු දේශපාලන පක්ෂයක් කියලා ඒකට අපි විරුද්ධයි. ඒ නිසා පැහැදිලිවම TNA සංවිධානය කරු සරත් විරසේකර මැතිතුමා සංවිධානයක් කියන ඔබතුමා ගරු මන්ත්‍රීතුමනි මම TNA එක තහනම් කරන්න කියලා කිව්වේ TNA එක මෙතන ඇවිල්ලා බෙදුම් වාදයේ පතුරවන ඉඳ තමයි මම තහනම් කරන්න කියලා කිව්වේ. වෙන මොකක් හින්දා නෙමෙයි. ඒක දැනගන්න. ඒ පාර්ලිමේන්තුවේ කතාබහ ඊට පස්සේ අපි ලංකාදීප ලෝවට අරන් එන්නත් ගැන කතාවට මෙහෙම මුල පුරනවා. අද ලංකාදීප ලෝවට එන්නත් ගැනමයි ওই කතා ටික තියෙන්නේ. ජනපති පුටින්ගේ නියෝගයක් රුසියානුවන්ට කොරෝනා වළක්වන එන්නත ලබා දෙන්න. එතකොට කොරෝනා වළක්වන එන්නත ජපන් වැසියන්ට නොමිලේ. ඒ අතරේ යුරෝපා සංගමය මහා බ්‍රිතාන්‍යයට කියනවා ඇමරිකන් එන්නත ගන්න හදිසි වෙන්න එපායයි කියලා. යුරෝපා සංගමය සහ ඇමරිකාව සහ චීනය කොයි අතරේ කාරණා මතුවේගෙන එනවද? හොඳයි ඒ අතරේ LPL තරගාවලිය උණුසුම්ම ක්‍රියාත්මක වෙනවා. යාපනයේ කණ්ඩායම අපරාජිතව ඉස්සරහට යනවා. දඹුල්ලේ කණ්ඩායමත් ඉදිරියට ඇදෙනවා. තවත් සමහර කණ්ඩායම් තාම පසුබෑලා ඉන්නේ. හැබැයි තව තරඟ ඉස්සරහට තියෙනවා. දැන් ඒ අතරේ අපි අෆ්රිඩි ගැන කතාවටයි මුල පුරන්න සූදානම් වෙන්නේ. ඔබ දන්නවා කණ්ඩායමික නායකත්වයේ දරූ අෆ්රිඩි ඒ කණ්ඩායමෙන් తాවකාලිකව ඉවත් වෙලා සිය මව් රටට යනවා. ඒ යන්නේ ඇයි? ඒ ගැන කතාව අපි මුල පුරන්න සූදානම් වෙන්නේ. දැන් මෙයා සුප්‍රකට ක්‍රීඩකයෙක්.
අපි ක්‍රීඩකයෝ ගැන කතා කරමු. ඕනෑම වෘත්තිකයෙක් ගැන කතා කරමු. Tamanගේ වෘත්තියේ කුමක් වුණත් දරු සෙනෙහසට ඒ සියල්ලම යටයි. දරු සෙනෙහස මතුවෙනකොට ආදරණීය දෝනිට අසනීප තත්ත්වයකින් රෝහල්ගත කරනකොට තාත්තා තරඟාවලිය දාලා අතරමඟදී දෝනි ළඟට යනවා. කොයිතරම්නම් අපූර්ව ප්‍රිය සෙනෙහසක්ද. දුවට අසනීපයි ආෆ්‍රිඩිගේ ගෙදර දුවයි. LPL තරඟාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ 나යකයා ලෙස කටයුතු කරන පාකිස්තානීය තුන්නිරියව් ක්‍රීඩක සහීඩ් අෆ්රිඩි යලිත් සිය රට බලා පිටත් යනවා. තම බාල දියණිය අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීම නිසා ඔහු මෙලෙස තරඟාවලිය අතරතුරදී යලිත් පාකිස්තානය බලා පිටත්ව ගිය අතර හැකි ඉක්මනින් යලිත් කණ්ඩායමට එක්වීමට බලාපොරොත්තු වන බව පවසා තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ පෞද්ගලික කරුණක් සඳහා ගෙදර බලා යාමට සිදු වී ඇති බවත් තත්ත්වය निराකරණය කරගත් විගසම යලි මේ තරඟාවලියේදී සිය කණ්ඩායමට එකතු වීමට බලාපොරොත්තු වන බවයි. පියසෙනෙහසට කවුගේලිය වුණා මදි. එහෙම මතක් වෙනවා ආෆ්‍රිඩි මේක ලියලා තියෙනවා හරි ලස්සනට දුවට අසනීපයි ආෆ්‍රිඩි ගෙදර දුවයි කියලා ඔක්කොම යටයි දර්ශනයසට. ඒ ගැන Facebook සටහනක් දෙකක් අපි ඉදිරිපත් කළොත් හොඳයි කියලා හිතෙනවා. මේ පළමු සටහන ලියුකේමියා රෝගිය නිසාවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන අස්මාරා ආෆ්‍රිඩි දියණියට ඉක්මනින් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියා ශ්‍රී ලංකී අපි ප්‍රාර්ථනා කරමු. ඊළඟට ආෆ්‍රිඩිගේ දුව අස්මාරා ආෆ්‍රිඩි අවුරුදු ගානක ඉඳන් ලියුකේමියා රෝගයෙන් පීඩා විඳිනවා. ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු කියලා දාලා තියෙනවා. අපි හැමෝම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. හැමෝටම නේ මේ දැන් මෙතන කාරණාවට මේ නිමිත්ත වුණා. හැබැයි රෝගී වෙන හැම කාරණාවකටම අපි හැමෝටම සුවය ප්‍රාර්ථනා කරමු. ආෆ්‍රිඩි කාරණාව පොඩ්ඩක් බලමු. Cricket Nova Kalamba LPL තරගාවලියේ නවවැනි තරගය ලෙස ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී තරග වැදුණා. කෙසේ වෙතත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ෂහීඩ් අෆ්රිඩි පෞද්ගලික හේතුවක් මත ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති අතර ඔහු පිළිබඳව ට්විටර් සටහනක් තබා තිබෙනවා. එහි සඳහන් වැත්තේ මේ හදිසි තීරණයක් බවත් තත්ත්වය निराකරණය කරගත් විගස නැවතත් LPL තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් සහායක් වීමට බලාපොරොත්තු වන බවයි. කෙසේ වෙතත් විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණේ අෆ්රිඩිගේ දියණියට වැළඳී තිබූ අසනීප තත්ත්වයක් උත්සන්න වීම නිසා ඔහු මෙලෙස පිටත්ව ගොස් ඇති බවයි. ඒ අනුව මෙම තරගයේ මෙහෙයවීමේ වගකීම පැවරුණේ උපනායක බානුක රාජපක්ෂ වෙතයි. ලංකා ප්‍රීමියර් ලීග් 2020 ප්‍රධානිතයි රාජපුර හන්දිතෙල අනුමැතිය දින 3 ඔබටම ගැලපෙන ආපසු ගෙවීමේ ක්‍රම රැසක් හෝම් ලෝන්ස් කමර්ෂල් බැංකුවෙන් එක රීලෝඩ් එකකින් මාසයක් පුරා හිතේ හැටියට ටීවී බලන්න ඩයලොග් ටෙලිවිෂන් මාසික පෙරගෙවුම් සුපර් ප්ලෑන්ස් දැඩිගම් රන්නෑ මධ්‍යස්ථාන වලින් පවුමකට වැඩිම මුදලක් රට පුරා විහිදුණු ශාකාජාලයෙන් විශ්වාසනීය සේවාවක් රතුමරතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස්. කාලාන්තරයක් තිස්සේ අපිත් එක්ක ඉන්න ඔබව හරියට රැක බලා ගන්න පුළුවන් සේලෙක් සත්කාරයෙන් විතරයි. Union Assurance වෙතින් සිසුවක ප්ලස් ඔබේ දිවියට අපේ සවිය. සිසෙල් ජාතියේ අභිමානවත් ශීතකරණය. ඊයේ දිනේ රාත්‍රී 7 සිට රාත්‍රී 10 දක්වා ස්වර්ණවාහිනී ටෙලිනාට්‍ය දරබා ස්වර්ණ මහල් වෙතින් රන්කාසි දිනාගත් ජයග්‍රාහකයන් MWD සිරිමල් පිළියන්දල NG ලලන්තා කුමුදුනි මාවතගම MH සුමීතා දීපානි කහව K චන්දිමා සුරංගිකා හාලි එල ප්‍රසන්න ලාලිත ගුණවර්ධන දෙහි අත්ත කණ්ඩිය ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් මීළඟ ජයග්‍රාහකයා ඔබ විය හැකි රැඳෙන්න ස්වර්ණවාහිනිය සමගම ඉන්න බෑ ගැස්ට්‍රයිටිස් වගේ එකම විසඳුම රාජපුර පංචබල අමෘතපානය ගැස්ට්‍රයිටිස් රෝගය සම්පූර්ණයෙන් සුව කරයි. හොඳ බෙහෙතක් තියාගෙන අපි අපරාධෙනි දුක් විඳි. බයෝක්ලීන් ටයිල් සහ සර්ෆස් ක්ලීනර් ෆ්ලෝ ටයිල් පෑන්ට්‍රි නිමැවුණු සෙරමික් මාබල් ග්‍රැනයිට් ඕනෑම මතු පිටක විෂබීජ මුළුමනින්ම විනාශ කොට සුපිරිසිදු දීප්තියක්. ඉක්මනින් වියලෙන විශේෂ සංයෝගය. කුරුඳු කෝම්ප සහ පිවිතුරු මල් සුවඳෙන් ලොව ප්‍රමුඛතම විද්‍යාගාර මගින් සාතික කළ ජාත්‍යන්තර ප්‍රමිතිය. දම්රෝ වසර අවසාන සේල් ගෘහභාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් මූලික ගෙවීමක් නෑ පොලී නෑ මාස 60න් ගෙවන්න සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්. ජූසි පොප්කෝර්න් චිකන් සිරාචා සහ ටොමාටෝ සෝස් බේස් එකක් මත දමා පදමට බේක් කළ පීට්සා හට් වෙතින් හඳුන්වා දෙන පොප්කෝර්න් චිකන් පීට්සා. පීට්සා හට් මේ උත්සව සමයේ ඔබත් එක්ක ඔබේ ගෙදරටම. පීට්සා හට් අම්මායාගේ ප්‍රථමාදාර අයින් වෙන්න අමායා සෑම්සියට බෙහෙත් ගෙනියනවා.
අපි අනිත් අයට පිහිට වෙන්න ඕනේ. ඒත් කොහොමද අපිත් ආරක්ෂා වෙන්නේ? පිරිසිදු ඔලිව් ඔයිල් සාරය සහිත නව ලයිෆ් බොයි. බැක්ටීරියා හා වෛරස් වලට එරෙහිව සටන් කර ඔබව ආරක්ෂා කරයි. ලයිෆ් බොයි ආරක්ෂාවෙන් නොබියව ඉදිරියට. ඔයාගේ හැකල ශැම්පුව එක ගාල සතියෙන් සුදුවෙන එකක්ද? මෙන්න විසඳුම. පරම්පරා ගණනක විශ්වාසය දිනු ගොඩ්රිච් වෙතින් ගොඩ්රිච් හැකල ශැම්පූ. කළු පෙනුම දිගු කාලයක් පවතී. දිග කොණ්ඩෙට වගේම දැන් කොට කොණ්ඩෙටත්. රුපියල් 70ක් පමණයි. දිගු කල් පවතින සුවඳින්නෙන නව සන්ලයිට් දැන් අපේ අවධානය පටන් ගමු ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම් කාටූන් එකෙන්. මයෙන්ඩන් ගෙන්වා ගැනීමට සිංගප්පූරු රජයෙන් කළ ඉල්ලීමට කොලේලියක් ලුබන්. රෑ එළි වෙනකල් අත්සන් කරලත් ඔය කොලේලිය ගන්න බැරි වුණානේ. අත්සන් 20000ක්ද කොහෙද නේද කතාව. මේ දිනමිනේ දිල්රුගේ සීපද කවිය. අවිනිශ්චිත බයක් ගෙනත් හිත්තල පුරවලා තියා පැය ගාණක් තිස්සේ දැන් ළඟ එන ඒවා කියා. මෙහෙට කඩා වදින්න නැතුව වෙන පාරක් ගත්ත සොයා ලොකු හදියක් නොකර බුරවි ඇති අන්තම් ඔයින් ගියා. ඇති අන්තම් ඔයින් ගියා ඇත්තමයි. ඒ අතරේ දවසේ පද 4 විදුර අබේනායකගෙන් කොවිඩ් යකුවගේ හිරිහැර කළෙත් නැත. ඇවිත් ගියා මිස හා හුවකුත් නැත. යකා කියපු තරමට කලුවකුත් නැත. බුරවි මලේ යලියාවත් කමක් නැත. අම්මෝ එන්න එපා. ඒකේම තිබුණට එන්න නම් එපා. 50000කට පීඩා ඇති වෙලා තියෙනවා. හැබැයි අර කිව්වා වගේ ලොකු හදියක් නොකර බුරවි ඇතියන්තන් ඔයින් ගියා. එහෙම තමයි කියන්නේ. ආයෙත් නම් එන්න එපා. බුරවි ගැන අවධානය දැඩිව තියාගත්තා. ඒ වෙලාවේ අනිත් එක කොහමද තිබුණේ? ලංකාදීපේ දාසා පලානගේ ස්වාරිස් කාටුන් එක බලන්න. මෙන්න බුරවි ගැන ටීවී එකේ බලාගෙන ඉන්නවා. ඒ මොහොතකට ස්වාරිස්ට ළඟපාත තියෙන කොරෝනා අමතක වුණාද? තිලකගේ තුන්වංශල කවිය දැන්. කොරෝනා නැගී ආවත් හතරාත අධ්‍යාපන බරදරමින් දෙවුර මත සිසු කැල අරන් යන්නට නැන පහන වෙත පඹ ගාලක අද GL පැටලී ඇත. ඒත් පැත්තෙන් GL අනිත් පැත්තෙන් පාලන මිලත් එක්ක බන්දුල දෙන්නම ඉන්නවා ලංකාදීප දාසගේ කාටුන් එකෙන්. කවුද රූකඩ කරගෙන තියෙන්නේ GLව? මෙහෙවන්නේ කොරෝනා. බන්දුලව කවුද රූකඩ කරගෙන තියෙන්නේ? බන්දුලව මෙහෙවන්නේ කළු කඩ මුදලාලි. මෙන්න එතකොට කවියක් සුජීවගේ විගඩම් කවිය. ගාපු ගැසට් තොගේ අතර ඉරවුණු බන්දුල දැන් එතන ඉඳන් කියනවා මට කරදර නොකර තව සහනය ඉල්ලා පසුගිය කාලේ අදහස් ගැන හිතපල්ලා කම්මැලිකම අතර හොඳ හැටි පසෙපල්ලා ක්‍රෝටන් වගාවත් වත්තේ කරගන්නා. පස පෙල්ලා ක්‍රෝටන් වගාවත් කරගල්ලා කියලා කියන්නේ. නෑ ඒක ගත්තා අපි තැනකදී ඔබට මතක ඇති. ඒක එතන ගත්තා. මේක මෙතන බලන්නකෝ අද පත්තරේ අවන්ත ආටිකලගේ කාටුන් එක. ඔන්න කැබිනට් එක වීඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවන්නේ. අන්න ඒසේ එකක් දාලා වීඩියෝ තාක්ෂණය ඔස්සේ හමු වෙනවා. ඒ අතරේ මේ පැත්තේ ගාමන්ට් එකේ තදබදය පොඩ්ඩක් බලන්න. එහෙම කාටුන් ශිල්පය ඇඳලා තියෙනවා. හැබැයි කොතන වුණත් අපි සෞඛ්‍ය ආරක්ෂිත වෙමු. මේ තලන්ගේ අනේද කියන්නේ කවිය. PCR ගන්නවා විට වලිය ඇද PHIගේ මූණට කෙල ගසන ලද ඒ නරුමයා බැඳ නීතියේ රැහැන ඇඳ දිය යුතු ඉහළ දඬුවම දිය යුතුය තද දඬුවම් දෙන්න ඕන. අනිත් අයටත් දැනෙන්න. දිවයිනේ ජෙෆ්රිගේ කාටුන් එක මෙන්න. කොරෝනා හෙළවස්සුව කියලා මොකක් දෙකක් බොන්න සූදානමින් සාරියක් ඇඳගත්ත කාන්තාවක් කවුද කියලා තේරෙන්නේ නැහැ. කාන්තාව මුට්ටිය ඔළුවේ දාගෙන ඉන්නේ. අතින් හෙළවස්සු අරගෙන පානය කරන්න හදද්දී අපේ රටේ පුරවැසියා Tamanගෙන් යදමින් ලැබ විලංගු පෙන්නනවා බඩු මිල. මේ ලංකාදීපයේ තලංගම ජයසිංහගේ පලාමල්. අතන මූණ පෙවුන් නැතුණට මෙතන මූණ නම් කාන්තාවගේ පවිත්‍රාගේ වගේ. රාජදාස අහනවා ඔබතුමිය කොරෝනා නසන හෙළවස්සුව පානය කළා නේද? ඔව්. ඔබ දැක්කේ නැද්ද ටීවී වලනුත් පෙන්වන්නේ. ඉතින් දැන් සනීපද? එහෙමයි අහන්නේ. හොඳයි අනුරාධගේ ඕකයි තත්ත්ව කවිය මේ. පවිත්‍රා හැන්දක් බී හෙළවස්සුව ඊට බෑකප් එක දෙන්නයි කසුකුසුව දුරු නොවුනොත් කොරෝනා ඒකට හසුව දොස්තර සජිත් හමු වෙන්නට හැක පසුව.
ඒකෙන් බැරුණොත් ඩොක්ටර් සජිත් ළඟට යන්න පුළුවන්ලු. වෙන සජිත් ඉන්නවා දිනමිනි අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එකේ. ඕන් SM මරික්කාර් කියනවා රජයට තියෙන ලොකුම අභියෝගය සජිත් ප්‍රේමදාස කියලා. අගමැති මහින්ද ඉන්නවා සජිත් පොඩියට ඇඳලා තියෙන්නේ. මරික්කාර්ගේ කතාව ඇහුනම අගමැති කටත් අල්ලලා හික් ගාලා hina වෙනවා. දිනමිනි අංජනගේ කාටුන් එක දැන් යාපාලන ආණ්ඩුව පළමු අවුරුද්දෙම ෆේල් වුණේ නැහැ කියලා නලින් බණ්ඩාර කියනවා. දේශපාලකයම කියද්දි පුරවැසියා කියනවා ඊට පස්සේ ඉතින් දිගටම ෆේල්නේ. පළමු අවුරුද්දෙන් පස්සේ යාපාලන ආණ්ඩුව දිගටම ෆේල්ලු. මේ අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ කාටුන් එක. ඕන් දේශපාලක ඇවිල්ලා කියනවා විපක්ෂයත් ආණ්ඩුවත් දෙකම එකයි කියලා වජිර අබේවර්ධන කියනවා. පුරවැසියා කියනවා හරිනේ. එයාලට දැන් උලත් එකයි පිලත් එකයිනේ. රතුමරතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස්. ෆෝන් එකට ඩයලොග් view දාගත්තම ෆෝන් එකෙන් ඇස් අහකට ගණන් දෙන්නේ නැහැ. අදම ඩවුන්ලෝඩ් කරගන්න. දැඩිගම් රන්නෑ මධ්‍යස්ථාන වලින් පවුමකට වැඩිම මුදලක් රටපුරා විහිදුණු ශාකාචාලයෙන් විශ්වාසනීය සේවාවක්. කාලාන්තරයක් තිස්සේ අපිත් එක්ක ඉන්න ඔබව හරියට රැක බලා ගන්න පුළුවන් සේලෙක් සත්කාරයෙන් විතරයි. Union Assurance වෙතින් සිසුවක ප්ලස් ඔබේ දිවියට අපේ සවිය. Pizza Hut වෙතින් cinnamon rolls සහ chocolate delights. Pizza Hut. ඔබේ ප්‍රියතම වැඩසටහන් නරඹන්න ස්වර්ණවාහිනී YouTube නාලිකාව වෙත පිවිසෙන්න. ස්වර්ණවාහිනී ශ්‍රී ලාංකේය අභිමානය. පූර්ණ අයිතිය සප්‍රදර්ශනය EAP මාධ්‍යජාලය සතුයි.